පුතේ පන්ති පටන් ගමු. අපිට කතා කරන්න තියෙන්නේ මම කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 1 අපි ගිය සතියේ කතා කරා B කොටසේ. B කොටසේ තිබ්බ ප්‍රශ්න 25 කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරා. කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා B කොටසේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒක කතා කරා කියන්නේ පරිමිතිය සහ වර්ගඵලය කියන කොටස අපි කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු අද පුළුවන් තරම් වෙලාවක් සාකච්ඡා කරගෙන යමු. පටන් ගමුකෝ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. එක්තරා නගරයක ජනගහනයෙන් 5න් 2ක් පාසල් සිසුන් වෙති. එක්තරා නගරයක ජනගහනයෙන් 5න් 2ක් පාසල් සිසුන් වෙති. ජනගහනයෙන් 20න් 3ක් රැකියාවල නියුතු අය වේ. ඉතිරි පිරිස 4608යි කියලා කියනවා. දැන් මේක කියන විදිහට නගරයක් තියෙනවා. ඒ නගරයෙන් 5න් 2ක කොටසක් පාසල් සිසුන් කියනවා. ඒ නගරෙන්ම 20න් 3ක කොටසක් රැකියාවල නියුතු අය වෙනවා කියලා කියනවා. දැන් මෙතනදී මේ 5න් 2 කියන එකයි 20න් 3 කියන එකයි තුල්ලේ භාගනේ. එකම මේ නගරය ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. නගරය කියන මුළු ජනගහනය ගැන. ඒ ජනගහනේ 5න් 2ක් පාසල් සිසුන්ලු. ඒ ජනගහනෙන්ම 20න් 3ක් රැකියාවල නියුතු අය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවලු. ඒ කියන්නේ දැන් පාසල් සිසුනුත් වෙලා රැකියාවල නියුතු අයත් වෙලා ඒත් ඔක්කොම උනාට පස්සේ තවත් ඉතුරු වෙනවලු යම් පිරිසක්. අන්න ඒ ඉතුරු වෙන පිරිස මෙයා කියනවා 4608යි කියනවා. ප්‍රශ්න අංක 1. මේක කියනවා පාසල් යනහා රැකියාවල නියුතු පිරිස මුළු ජනගහනයෙන් කොපමණ කොටසක්ද? මේ මුළු ජනගහනය කියන කතාව ගැන හිතන්න ඕනේ නැහැ. කොහොමත් භාගයන්නේ මුළු ජනගහනයෙන්ම තමයි. ඒ නිසා ඕක ගැන හිතලා බොරුවට මේ ප්‍රශ්නේ වර්ධ ගන්න ඕනේ නැහැ. මේක අහන්නේ කෙටියෙන්ම කිව්වොත් පාසලේ හා රැකියාවල නියුතු පිරිස තමයි වගින් අහන්නේ. පාසලේ රැකියාවල නියුතු පිරිස. ඒතර පුතේ පාසලේ කිව්වම මෙතන කියනවා මුළු ජනගහනයෙන් 5න් 2යිනේ පාසලේ ඉන්නේ. අන්න ප්‍රශ්නාංක 1. එකේ රෝමි ලක්කම් දෙකේ රෝමි ලක්කම් 1. ඔයාගෙන් අහනවා පාසලේ රැකියාවල නියුතු පිරිසයි. පාසලේ ඉන්නේ 5න් 2ක ප්‍රමාණයක්. එහෙනම් රැකියාවල ඉන්නවා 20න් 3ක ප්‍රමාණයක්. පාසලේ රැකියාවලයි කිව්වම ওই පාසලේ ප්‍රමාණය රැකියාවල ප්‍රමාණය එකතු කරන්න ඕන. ධන 20න් 3ක් ඉන්නවා රැකියාවල නියුතු පිරිස. දැන් ඔයාලට මේක එකතු කරපුවම ඔයාලට පේනවා හරය සමාන කරන්න ඕන. පොදු හරය 20යි කියලා ගත්තාම මෙයාගේ උඩයි යටයි 4ෙන් ගුණ වෙන්නේ. එතකොට උඩ 4ෙන් ගුණාම 8යි. 8 ධන 3යි. ඒ කියන්නේ උත්තරේ එනවා ඔයාලට 20න් 11යි කියලා. 8යි 3යි 11යි. 20න් 11යි කියලා එනවා. මුළු ජනගහනයෙන් දැන් 20න් 11ක් පාසලේ සහ රැකියාවල නියුතු වෙලා ඉන්නවා. ඉතින් ඔයා දන්නවා මුළු ජනගහනයෙන් 20න් 11ක් එතෙන්ද ගිහිලා නම් තව ඉතුරු වෙන්නේ 20න් 9යි. මුළු ජනගහනයේ 20න් 20යිනේ. 20න් 9යි තව ඉතුරු වෙන්නේ. ඒක තමයි ඉතිරි පිරිස. ඔයාලට කියනවා ඉතිරි පිරිස ජනගහනයෙන් කොපමණ කොටසක්ද කියලා දෙවෙනි එකේදී අහනවා. අන්න දෙවෙනි එකේ අහනවා ඉතුරු පිරිස ජනගහනයෙන් කොච්චරක්ද කියලා. එතකොට මුළු ජනගහනය දැන් මේ හැටියට ගත්තොත් 20න් 20යිනේ. මුළු ජනගහනයේ 20න් 20යි. මේකෙන් ඔය අඩු කරන්න ඕන පාසලේ සහ රැකියාවල නියුතු පිරිස. ඒ කියන්නේ 20න් 11ක් අඩු කරලා දැම්මාම අන්න ලස්සන උත්තර එනවා 20න් 9යි කියලා. එතකොට ඉතිරි ජනගහනයේ ඉන්නේ 20න් 9යි. ඊට පස්සේ කියනවා නගරයේ මුළු ජනගහනය කොච්චරද කියලා අහනවා. දැන් මුළු ජනගහනය හොයන්න නම් මොකක්ම හරි කොටසකට සමාන වෙච්ච සැබෑ අගයක් තියෙන්න ඕන. පුතේ මේ ගානේ ඔයාලට දෙනවා ඉතිරි පිරිස 4608යි කියලා දෙනවා. ඉතුරු වෙච්ච ටිකට සමාන වෙන අගය දෙනවා. සැබෑ අගය දෙනවා. ඒතර අපි මේ වෙද්දි ඉතුරු වෙච්ච ටික මේකේ හොයලා තියෙන්නේ. ඉතුරු වෙච්ච ටික 20න් 9යි කියලා අපි මේ වෙද්දි හෙව්වා. එයා මෙයා කියනවා ඉතුරු පිරිස හරියටම 4608යි. එහෙනම් පුතේ මෙතන මේ 20න් 9යි කියන කොටස හරියටම සමාන වෙනවා 4608 කියන ප්‍රමාණයට. ඔන්න රෝමි ලක්කම් 3. ඔයා මුලින්ම කරන්න ඉතුරු කොටස සමාන වෙන භාගය ලස්සනට ලියා ගන්න. ඉතිරි කොටස අපේ හරියට ගත්තොත් එහෙනම් භාගයක් හරියට ගත්තොත් 20න් 9යිනේ. භාගයක් හරියට ගත්තොත් 20න් 9යි. දැන් ඔයාලට මේකේ සැබෑ අගය දෙනවා. ඉතිරි කොටස මෙයා සැබෑ අගය කියනවා 4608යි කියලා. 4608ක් සමාන වෙන එහෙනම් 20න් 9කට. ඔයාගෙන් අහන්නේ මුළු ජනගහනයනේ. දැන් ජනගහනයෙන් කොටස් 9ක් 4608යි නම් ඔයා හොයන්න ඕන කොටස් 20ක්. මුළු ජනගහනය අහන්න. ඒතර කොටස් 20ක් හොයන්න 9කින් 20කට යන්න බෑ. එහෙනම් කරන්න තියෙන ලේසිම දේ තමයි ඔයා කොටස් 9ක් 4608යි නම් ඔයා කරන්න මුලින්ම එක කොටසක ප්‍රමාණය හොයාගන්න. එක කොටසක ප්‍රමාණය හොයාගත්තොත් එතනින් පස්සේ අහන ඕනම කොටස් ප්‍රමාණයක් වාට හොයන්න පුළුවන්. එහෙනම් මෙතන 4608ක් එක කොටසක් හොයන්න කොටස් 9ක් 4608යි නම්
එක කොටසක් හොයන්න ඔයා කරන්නේ. අතන 4608 බෙදන්න ඕන 9. ඒ නිසා මම ලියන්න මුළු ජනගහනය. මුළු ජනගහනය සමානයි 4608 බෙදනවා 9. 9න් බෙදපුවාම එන්නේ මට එක කොටසක්. හැබැයි මුළු ජනගහනය තුල ඉන්නේ එක කොටසක් නෙමෙයි කොටස් 20ක් ඉන්නවා. ඒ නිසා මෙතනදී කරන්න ඕන 9න් බෙදපෙක නැවත ඔයා 20න් ගුණ කරන්න ඕන. එක කොටසක් නෙමෙයි ඔයාට ඕන කොටස් 20ක්. රයිට්. ඕක බෙදලා ගුණ කරලා එද්දි උත්තරයක් එනවා ඔයාට. මෙතන 9 වරක් 1යි 46ට 9 වරක් 5යි. ඊටු 1යි. ඊට පස්සේ 10ට 9 වරක් 1යි ඊටු 1යි 18ට 9 වරක් 2යි. 512යි. 512 ගුණ කිරීම 20යි කියලා එනවා. ඔක ගුණ කරලා ගත්තාම අග බිඳුව දාන්න. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දෙවරක් 5 10යි. අන්න ඔයාට නම් මුළු ජනගහනය 10240යි කියලා. එහෙනම් මේ නගරේ ඉඳලා තියෙන ඔක්කොම 10240ක ප්‍රමාණයක්. ඊට පස්සේ කියනවා රෝමිලක්කම් 4යි. නගරයේ සිටින පාසල් සිසුන් ගණන කීයද කියලා අහනවා. දැන් නගරයේ පුතේ ඉන්න මුළු ජනගහනය 10240යිනේ. දැන් ඔයා උඩට එන්න ගානේ ආරම්භයට. ගානේ ආරම්භයේ කිව්වා එක්තරා නගරයක ජනගහනයෙන් 5න් 2ක් පාසල් සිසුන් වෙති. ජනගහනයෙන් 5න් 2ක්. දැන් අපි දන්නවා නගරේ ඉන්න මුළු ජනගහනය දන්නවා. නගරේ ඉන්න මුළු ජනගහනය හරියටම 10240යි. ඔය 10240න් පාසල් සිසුන් ඉඳලා තියෙන 5න් 2යි. එහෙනම් පාසල් සිසුන් ප්‍රමාණය හොයන්න නම් ජනගහනයෙන් 5න් 2ක් හෙව්වනම් හරි. රෝමිලක්කම් 4. පාසල් සිසුන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 5න් 2යි මුළු ජනගහනයෙන් 10240යි. එයාගේ ගුණ කිරුව 5න් 2යි. එයා ගෙන් කියලා දෙන අල්නායන්නක් කියවනවනේ. අල්නායන්නේ තේරුම ගුණ කිරීම කියන එක. ඒතර මම ලිව්වා කි මට 10240 ගුණ කිරීම 5න් 2යි කියලා. right. ඔක බෙදලා ගමු දැන්. මම ආයෙ ලියලා බෙදන්නම් 10240 ගුණ කිරීම 5න් 2. 5ට 5 වරක් 1යි. මෙයා 5න් බෙදනවනේ. 10ට 5 වරක් 2යි. ඊට පස්සේ 2ට 5 වරක් නැත 24ට 5 වරක් 4යි 5 වරක් 4 20යි ඉතුරු 4යි 40ට 5 වරක් 8යි 2048යි කියලා එනවා. ඔය 2048ට නැවත දෙකෙන් ගුණ කරන්න ඕන. එතකොට දෙවරක් 8 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි 1යි 9යි. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 2 4යි. අන්න පාසල් සිසුන් ඉඳලා තියෙන මේ නගරේ 4096යි. ඔච්චරයි කරන්න තියෙන්නේ. සරලයි. ඔය ටික කෙරුවා නම් මේ ගාන ඉවරයි මේ ගාන ඉවරයි කියන ලකුණු 10න් 10ක් ඔයාට හම්බ වෙනවා. මේක පළවෙනි වාරයට අදාළ ප්‍රශ්නයක් නේ. ඒ නිසා ටිකක් සරල මට්ටමින් තියෙන්නේ. දෙවෙනි වාරේ තුන්වෙනි වාරයට යද්දී මේක තව චුට්ටක් මීට වඩා සංකීර්ණ වෙනවා භාග ගන්න. දැනට ওই මට්ටමේ ලියා ගන්න පුළුවන් නම් ඔයා ඉන්න දැන් මේ තාම ඉන්න 10 වසරේ 11 වසරේ පළවෙනි වාරේ නිසා දැනට මේක ඔයාට මේ වගේ ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් නම් හොඳ මට්ටමේ ඉන්නවා ඔයා. right. ඒක හරි. ඊළඟට අපි කතා කරමු අපේ තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතිශත ප්‍රශ්නයක්. හැමදාම හැම අවුරුද්දකම ඔයාලට පළවෙනි පේපර් එකට ප්‍රතිශත ප්‍රශ්නයක් එනවා. ඒත් එක්කම ප්‍රතිශත කියන පාඩමෙන් දෙවෙනි පේපර් එකට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා හැම අවුරුද්දෙම වගේ. right. එතකොට ප්‍රතිශත කියන පාඩමෙන් ලකුණු 20ක් ඔයාගේ පේපර් එකට අනිවාර්යෙන් මේ ප්‍රධාන ලකුණු 20ක් එනවා. ඊට අමතරව කෙටි ප්‍රශ්නත් එනවා ප්‍රතිශත කියන පාඩමේ. right. මෙතන තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. තුන්වෙනි ප්‍රශ්නේ ආනයනික මිල රුපියල් 50000ක් වටිනා යතුරු පැදියක් මෙරටට ආනයනයේදී 80%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරයි. රුපියල් 50000ක යතුරු පැදියක් මේ රටේට අපේ රටට ගෙන්නනකොට එහෙමනේ කියන්නේ මෙරට කියන්නේ අපේ රටනේ. ඒතර අපේ රටට ගෙන්නනකොට මෙයා කියනවා 50000න් 80%ක තීරුබදු ප්‍රමාණයක් අය කරනවා කියලා. ඊට පස්සේ වාගේ රෝමිලක්කම් එකෙන් අහනවා අය කරන තීරුබදු මුදල කොච්චරද කියලා. ඒක අපි දන්නවා තීරුබදු මුදල හොයන්න ලේසියිනේ. මම සමීකරණෙත් ලියන්නම් ඕන කෙනෙක්ට ඉන්නවා නම් සමීකරණෙත් ලියන්නම්. තීරුබද්ද සමීකරණ ලියන්න ඕනේ නෑ විභාගෙ මේකට. තීරුබද්ද සමානයි ආනයනික මිල ගුණ කිරීම බදු ප්‍රතිශතය. ඕකයි සමීකරණය. ඒක ඕක මතක නම් ගාන හදන්න පුළුවන්. සමීකරණ ලියන්න අවශ්‍ය නැහැ විභාගي. මෙතන තීරුබද්ද
ආනයනික මිල රුපියල් 50000යි. තීරුබදු ප්‍රතිශතය 80%යි. ඒ නිසා මේක ලියනවා 100න් 80යි කියලා. 80%යි. ඊට පස්සේ මෙතන කැපිලා යනවානේ මෙතන බිඳුවකට මෙතනින් බිඳුවක් කැපෙනවා මෙතන බිඳුවකට මෙතනින් බිඳුවක් කැපෙනවා. 8 වරක් 5 40යි. 8 වරක් 5 40යි මෙතන බිඳු 3යි. රුපියල් 40000යි. එතකොට 50000කට ආනයනය කරන මේ යතුරුපැදිය සඳහා ඔයාලට තීරුබද්ද ගෙවන්න වෙනවා රුපියල් 40000ක තීරුබද්දක් ගෙවන්න වෙනවා. හරි. ප්‍රශ්න අංක 2. ඔය සමීකරණ ටික මතක තියාගන්න. හරි ලේසි. ඊට පස්සේ මහා ලොකු කතාවක් නෑ. අමතර ගාස්තුවක් වශයෙන් තවත් රුපියල් 12500ක් වැය වේ නම් ආනයනෙන් පසු යතුරුපැදියේ මුළු වටිනාකම කොච්චරද කියලා අහනවා. දැන් මෙයා කියන්නේ යතුරුපැදිය ආනයනය කරන්න මෙයාට 50000ක් යනවා. ඊට පස්සේ මෙයා තීරුබද්ද ගෙවනවා ආනයනික වටිනාකමට අමතරව තව රුපියල් 40000ක තීරුබද්දක් ගෙවනවා. ඊට පස්සේ මෙයා කියනවා ඒකටත් අමතරව තවත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙනවලු රුපියල් 12500ක. තව 12500ක අමතර ගාස්තුවක්. වැය වේ නම් ආනයනෙන් පසු යතුරුපැදියේ මුළු වටිනාකම කොච්චරද කියලා අහනවා. එතකොට ආනයනය කරන්න 50000ක් යනවා. තීරුබද්ද රුපියල් 40000ක් යනවා. ඔය ඔක්කොම කරාට පස්සේ තව අමතර ගාස්තු රුපියල් 12500ක් යනවා. එතකොට මෙයාගේ ආනයනයෙන් පස්සේ තියෙන මුළු වටිනාකම හොයන්න නම් මෙන්න මේ අර ආනයනික මිලට බද්දත් එකතු කරලා ඊට අමතරව මේකට ගෙවන්න ඕන රුපියල් 12500 මුදල ගෙවන්න ඕන. එතකොට තමයි මේකේ මුළු වටිනාකම හැදෙන්නේ. රයිට් එහෙනම් යතුරුපැදියේ මුළු වටිනාකම යතුරුපැදියේ මුළු වටිනාකම සමානයි. මේක ආනයනික වටිනාකම රුපියල් 50000යි. ඒකට එකතු කරුවා මේකේ තීරුබද්ද රුපියල් 40000යි. ඒකට එකතු කරනවා මේකට ගෙවන අමතර ගාස්තු රුපියල් 12500යි. ඔය ඔක්කොම එකතු කරපුවම ඔයාලට මේකේ දැන් මුළු වටිනාකම හොයාගන්න පුළුවන්. මෙතන බිඳුවයි බිඳුවයි මෙතන 5යි මෙතන 2යි 4යි 5යි 9යි 9යි 1යි 10යි. රුපියල් 1,25,500ක් කියලා එනවා ඔයාලට යතුරුපැදියේ මුළු වටිනාකම. 1,25,500ක් කියලා යතුරුපැදියේ මුළු වටිනාකම එනවා. රයිට්. ඒ ප්‍රශ්නේත් හරි. ඊළඟ ප්‍රශ්නාංක 3. කොමියක්කල් 3. මේකේ කියනවා ව්‍යාපාරිකයා ඉහත යතුරුපැදිය රුපියල් 17500ක් ලාභ තබාගෙන විකුණයි. එයා කියන්නේ ව්‍යාපාරිකයා දැන් මේ ව්‍යාපාරිකයෙක්නේ මේක ගෙන්නන්නේ. මේ ව්‍යාපාරිකයා ඉස්සල්ලා ගෙන්නන යතුරුපැදිය කියන්නේ ඉහත යතුරුපැදිය කියන්නේ මෙන්න මේක. මේ යතුරුපැදිය තවත් රුපියල් 17500ක ලාභයකුත් තියාගෙන තමයි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. මිලට ගැනීමේදී ගැනුම්කරුට 15%ක එකතු කළාගේ මත බද්දක් ගෙවන්න වෙනවා කියලා කියනවා. ගෙවීමට සිදුවන්නේ නම් යතුරුපැදිය මිලට ගැනීමට වැය වෙන මුළු මුදල කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ දැන් මේක ගේන්නේ ව්‍යාපාරිකයෙක්නේ. මේ ව්‍යාපාරිකයා නැවත මේ යතුරුපැදියේ කාට හරි පාරිභෝගිකයෙකුට විකුණනවානේ. එයා විකුණනකොට මෙයා කියනවා මේ ගෙන්නපු මිලට වඩා අමතරව ගෙන්නනකොට දැන් රුපියල් 1,25,500ක් මෙයාට ගිහින් තියෙනවානේ. මේ මිලට අමතරව මෙයා කියනවා තව රුපියල් 17,500ක් මෙයා ලාභ තියා ගන්නවලු. හැබැයි මේ ලාභ තියාගත්තට ඊට අමතරව මෙයා කියනවා මේ ගැනුම්කරුට 15%ක වැට් එකක් ගෙවන්න වෙනවා. අපි දන්නවනේ වැට් කියන්නේ ඍජු බද්දක් නෙමෙයිනේ වැට් කියන්නේ වක්‍ර බද්දක්. ඒ කියන්නේ ඕක ගෙවන්නේ දැන් වක්‍ර බද්දක් කියන්නේ මේක විකුණන මේ කවුද වෙලෙන්දාට මේ බද්ද නියම කරාට මේක වෙලෙන්දා ගෙවන්නේ නැහැ. මේක වෙලෙන්දා පාරිභෝගිකයකින් තමයි අය කරගන්නේ. එතකොට පාරිභෝගිකයකින් අය කරගන්න නිසා අනිවාර්යෙන් පාරිභෝගිකයා මේ 15% බද්ද ගෙවන්න ඕන. එහෙනම් දැන් අපිට එකපාර පාරිභෝගිකයන්වල 15% බද්ද ගෙවන්න කිව්වොත් ඔය මිනිස්සු ගෙවන්නේ නැහනේ. ඒ හින්දා මෙතනදී කරන වැඩේ තමයි මෙයා මිල ලකුණු කරනකොට ඒ මිල ලකුණු කරන්නේ අර පාරිභෝගිකයන්ගෙන් ගන්න ඕන 15% බද්දත් මෙයාගේ නිෂ්පාදන මිලට එකතු කරලා. එහෙම තමයි මෙයා මිල ලකුණු කරන්නේ. එතකොට මෙයා මේ 1,25,500 කියන මුදලට අමතරව මෙයා මේකට එකතු කරනවා පාරිභෝගිකයන්ගෙන් අය කරගන්න ඕන 15% බද්දත් එයා මේකට එකතු කරනවා. ඒක එකතු කරුවා කියලා දැන් මෙයාට ලාභයක් නැහැනේ. ඒ නිසා තමයි මේ ගානේ කියන්නේ ඒ පාරිභෝගිකයන්ගෙන් ගන්න 15%ටත් අමතරව තව රුපියල් 17,500ක් ලාභයක් තියාගන්න.
ඒතර බලන්නකො දැන් අන්තිමට වෙන දේ 50000යි ආනයනික වටිනාකම. මේකට තිරුබද්දක් අය කරා 40000යි. ඒතර මේක 90000ක් වුණා. ඊට පස්සේ ඊට අමතරව රුපියල් 12500ක තව අමතර ගාස්තුවක් ගෙවලා අවසානයේ මේක එළියට ගන්නකොට 1,25,500ක් වුණා. දැන් මේත් මදි. තව මේකට වැට් එකකුත් අය කරනවා. එහෙනම් වැට් එකක් දැන් මේකට එකතු වෙන්න ඕන. එතකොට වැට් එක එකතු වෙන සාමාන්‍යයෙන් මේ අවසාන පිරිවැයට. අවසාන පිරිවැයට තමයි වැට් එක ගණනය කරන්නේ. එතකොට මෙතන මේ 1,25,500 කියන එකට 15ක් ගණනය වෙන්න ඕන වැට් එක හොයන්න. ඕක ගණනය කරලා ඔය ගණනය කරපු වැට් එකට අමතරව තව රුපියල් 17,500ක් මෙයා ලාභ තියා ගන්නවා. ඔය ඔක්කොමත් එකතු වුණාට පස්සේ තමයි අවසානයේ මේ භාණ්ඩය වෙළඳපොළට පාරිභෝගිකය අතර යන මිල තීරණය වෙන්නේ. right. මෙතන අහනවා එතකොට යතුරුපැදියේ මිලට ගන්න කොච්චරක් වැය වෙනවද කියලා. මිලට ගන්න වැය වෙන මුදල හොයන්න කලින් ඔයා මෙන්න මේකට දැන් බදු ප්‍රතිශතය හොයලා අදාළ බද්ද හොයා ගන්නවා වැට් එක කොච්චරද කියලා. වැට් එක හොයාගන්න ඔයාලට හොඳම දේ තමයි වැට් බද්ද හොයන හොඳම ක්‍රමය. වැට් එක හොයාගන්න තියෙන වට ක්‍රමය පිරිවැය තියෙන්නේ 1,25,500යි. මේ 1,25,500 ගුණ කරන්න 115යි කියලා නේ කියන්නේ. 115ෙන් මේක ගුණ කරන්න. 115යි කියලා නේ ගන්නේ කියන්නේ. මේක 115ෙන් ගුණ කරපුවම ඔයාලට අදාළ බද්ද වෙනවා. ඊට පස්සේ මෙතන බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. මෙතන 15ක් 5 75න් 5 දැම්ම 7ක් ඉතුරුයි. 15ක් දෙක 30යි 7යි 37න් 7 දැම්ම 3ක් ඉතුරුයි. 15ක් බිංදුවයි මේ 3යි 3යි. 15ක් එක 15යි. එතකොට රුපියල් 15375ක් මෙයා වැට් එක ගෙවන්න උනා. 15375ක් වැට් ගෙවුවාම මෙන්න මේ යතුරු පැදියට දැන් 15375ක් එකතු වෙනවා. ඊට අමතරව මෙයා ලාභයක් තියා ගන්නවා. ඒ නිසා යතුරු පැදිය මිලට ගැනීමට වැය වෙන මුදල යතුරු පැදිය මිලට ගැනීමට වැය වෙන මුදල. ඕක හොයන්න අවසානයේ මේකට දර පිරිවැය රුපියල් 1,25,500යි. ඔය 1,25,500 එකතු කරන්න ඕන. මෙතන 15,375ක වැට් එක ඊට අමතර එකතු කරන්න ඕන. මෙයා මේකට තියාගන්න ලාභය. ලාභය 17,500යි. ඔය ඔක්කොම එකතු කරපුවම තමයි අවසානයේ මේකේ මිලදී ගන්න වැය වෙන මුදල එන්නේ. ඒතර මෙතන එකතු වෙද්දි 5යි. බිංදුවයි 7යි මෙතන 7යි. 5යි 3යි 8යි 8යි 5යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. ඒකයි මේ 7යි 8යි 8යි 5යි 13යි 13යි 2යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. ඒකයි මේකයි 2යි 2යි 1යි 3යි එතන 3යි එතන 1යි. රුපියල් 1,35,375ක් අවසානයේ මේක මිල හැටියට සටහන් වෙනවා. 1,35,375 50,000ට ආනයනය කරපු මෙන්න මේ යතුරුපැදිය අවසානයේ පාරිභෝගිකය අතර යන්නේ රුපියල් 1,35,375කට. right. ඕක තමයි මේ ගානේ ඇවි රෝම ඉලක්කම් 3යි. ඕක දැන් ලියාගන්න. ඊට පස්සේ පුතේ මේකේ B කොටසෙන් අහනවා කර්මාන්ත ශාලාවක සමාන යන්ත්‍ර 10ක් මම මේක මකලා ඉන්නම්. මේකේ B කොටසෙන් කියනවා B කොටස කර්මාන්ත ශාලාවක සමාන යන්ත්‍ර 10ක් පැය 6ක් ක්‍රියාත්මක කිරීමෙන් දිනට නියමිත භාණ්ඩ ප්‍රමාණය නිපදවනවා කියලා කියනවා. එම භාණ්ඩ ප්‍රමාණයම පැය 5කින් නිපදවා ගැනීමට වැඩිපුර යෙදිය යුතු යන්ත්‍ර ගණන කොච්චරද කියලා අහනවා. දැන් මේක යන්ත්‍ර පැය සම්බන්ධ ගණන. එතකොට කර්මාන්ත ශාලාවක එක හා සමාන යන්ත්‍ර 10ක් තියෙනවලු. එක හා සමාන යන්ත්‍ර 10ක් පැය 6ක් ක්‍රියාත්මක කරවලා දිනකට හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ භාණ්ඩ ප්‍රමාණයම පැය 5කින් නිපදවා ගැනීමට කොච්චර යන්ත්‍ර ප්‍රමාණයක් ඕනද කියලා අහනවා. දැන් මෙහෙමනේ යන්ත්‍ර 10ක් දාලා පැය 6ක් ක්‍රියාත්මක වෙනවා නම්
ඔයාට එතනදී නිපදවන්න පුළුවන් ප්‍රමාණය ගණනය කිරීමක් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනදී කොච්චර මේ භාණ්ඩ සඳහා කොච්චර යන්ත්‍රපය ප්‍රමාණයක් වැය වෙනවද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. එතකොට යන්ත්‍ර 10ක් වැය දාලා පැය 6ක් වැඩ කරනවා නම් යන්ත්‍රපය 60ක් මෙතන වැඩ වෙනවනේ. යන්ත්‍රපය 60ක් වැඩ වෙනවා. එතකොට සම්පූර්ණ මේ කාර්යය පැය 60ක කාර්යයක් මෙතන තියෙන්නේ. එතකොට මේ පැය 60ක කාර්යය දැන් කරන්න යන්නේ පැය 5ක් ඇතුළත. දැන් ඉස්සල්ලා කරේ පැය 6ක් ඇතුළතනේ. දැන් කරන්න යන්නේ මේක පැය 5ක් ඇතුළත. එතකොට 60ක කාලයම 5ක් ඇතුළත කරලා එතකොට අනිවාර්යෙන් ඔයාලට තේරෙනවා පැය 6ක් ඇතුළත කරද්දි ගිය යන්ත්‍ර ගානට වඩා වැඩි ප්‍රමාණයක් පැය 5ක් ඇතුළතදී කරද්දි යන්න ඕන. එතකොට මෙතනදී කරන්න ඕන ඔයා යන්ත්‍රපය සමානයි යන්ත්‍රපය සමානයි යන්ත්‍ර ගණන ගුණ කිරීම පැය ගණනනේ. මෙතනදී මේ වැඩේ සම්පූර්ණ වැඩේ යන්ත්‍රපය 60ක වැඩක් තියෙන්නේ. යන්ත්‍ර ගණන දන්නේ නැහැ. ඒක තමයි වගේ අහන්නේ. පැය ගණන ගත්තොත් එහෙම පැය ගණන මෙයා දැන් පැය 5කදී තමයි මේක ඉටු කරන්න යන්නේ. ඒතකොට ඔක x නේ හොයන්න ඕනේ. x හොයන්න නම් දෙපැත්තම 5න් බෙදලා දැම්ම නම් හරිනේ. 60ක් බෙදනවා 5න්. සමානයි මෙතන x ගුණ කිරීම 5යි මෙයාත් බෙදනවා 5න්. මෙයාට මෙයා කැපිලා යනවා. අවසානයේ වාට එනවා මෙතන 12යි කියලා. x සමානයි 12. ඒ කියන්නේ යන්ත්‍ර 12ක් දැන් වැඩේට යනවා. මේ සම්පූර්ණ වැඩේ කරන්නේ යන්ත්‍ර 12ක් යනවා. කලින් මේ සම්පූර්ණ වැඩේ කරන්නේ යන්ත්‍ර 10යි. දැන් යන්ත්‍ර 12ක් යනවා. ඒතර වාගෙන් අහනවා නිපදවා ගැනීමට වැඩිපුර යන්ත්‍ර කීයක් යොදවන්න ඕනද කියලා. කලින් 10ක් ගිය තැන දැන් 12ක් යනවා නම් වැඩිපුර යන්ත්‍ර 2යිනේ. වැඩිපුර යෙදවිය යුතු යන්ත්‍ර ගන්න. වැඩිපුර යෙදවිය යුතු යන්ත්‍ර ගණන 12 අඩු කිරීම 10 කියලා ලියලා පෙන්නන්න. යන්ත්‍ර දෙකක් ඔයාට වැඩිපුර මේ වැඩේට යොදවන්න ඕන. හරි. අමාරු නෑ. ඔන්න ඔය විදිහට තුන්වෙනි ප්‍රශ්නේත් සාකච්ඡා කරලා ඉවරයි. ඒක ඔක ලියාගන්න. ඊළඟට අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට 4යි 5යි ඉක්මනට මේක කතා කරගෙන යමු. හතරවෙනි ප්‍රශ්නේ. විභාගයකට පෙනී සිටි ශිෂ්‍ය සමූහයක් පිළිබඳව තොරතුරු පහත දැක්වේ කියලා තියෙනවා. ඒකේ ওই සර්වත්‍ර කුලකේ මුලින්ම තියෙන්නේ. ඒ කියන්නේ මුළු ටික ඒකෙන් නිරූපණය වෙන්නේ විභාගයට පෙනී සිටි සිසුන් කියන කොටස. ඊට පස්සේ A කියන එකෙන් නිරූපණය වෙන්නේ විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි කියන ටික. B කියන එකෙන් නිරූපණය වෙනවා විභාගයෙන් සමත් සිසුන් කියන එක. ඊට පස්සේ NA NB කියන ඒ වගේ අගයන් ටික ඔයාලට දීලා තියෙනවා. එහා පැත්තෙන් වෙන් රූප සටහනක් ඇඳලා තියෙනවා. රයිට් අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. මේ වෙන් රූප සටහන වෙන්න මෙහෙමනේ තියෙන්නේ. මේ වෙන් රූප සටහනේ මේකෙන් කියනවා A මේකෙන් කියනවා B කියලා. ඔය AB කියන එක අපි සිංහලෙන් පැහැදිලිව ලියාගත්තොත් අපේ වැඩේ ටිකක් ලේසියි. නැත්තම් ඔය හැමදෙස්සම ඕක දිහා බල බල ඉන්න වෙනවා. විභාගයට පෙනී සිට ගැහැණු ළමයි. මෙතන මම ලියන්නම් ඔයාලට වැඩේ පැහැදිලි වෙන්න. විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි. තව වැඩේ හොඳට තේරෙනවා. මෙතනින් ලියනවා B ගෙන් කියන්නේ විභාගයේ සමත් සිසුන්. විභාගය සමත් සිසු. right. ඊට පස්සේ ඔයාලට මේ වෙන් රූප සටහනේ වෙන්න මෙයාව අඳුරු කරලා තියෙනවා. මෙන්න මෙතන කොහොමද සර්වත්‍ර කුල කියන්නේ මුළු එක්කෙනා සර්වත්‍රනේ. මෙතන 9යි කියලා දීලා තියෙනවා මම එළියෙන් වෙනව දාන්න. මෙයා 18යි කියලා දීලා තියෙනවා. right. ඔයාලට දත්තයන් හැටියට මෙන්න මෙහෙම. හරි. පළවෙනි ප්‍රශ්නෙට යමුකෝ අපි. පළවෙනි ප්‍රශ්නේ කියනවා විභාගයේ සමත් ගැහැණු ළමුන් ගණන කීයද කියලා. විභාගයේ සමත් ගැහැණු. right. ඒක හොයන්න කලින් අපි මේ වෙන් රූප සටහනේ තියෙන මේ ප්‍රදේශ ටික හරියට අඳුරගමු. මේ වෙන් රූප සටහනේ B කියන සම්පූර්ණ රවුමෙන්ම පුතේ කියවෙන්නේ විභාගයේ සමත් සිසුන් කියන එක. මේ රවුමෙම ඉන්නේ විභාගයේ පාස් වෙච්ච සිසුන්. සිසුන් කිව්වහම ඉන්න පුළුවන් වෙන්නේ වර්ග දෙකයි. එක්කෝ ගැහැණු ළමයි නැත්නම් පිරිමි ළමයි. ওই දෙකටම අතරමැදි වෙච්ච කවුරුත් නැහැ. ඒ නිසා සිසුන් කියවම පොදුවේ හිතන්න එක්කෝ ගැහැණු ළමයි ඉන්නවා මේකේ එක්කෝ පිරිමි ළමයි ඉන්නවා. ඊට පස්සේ හොයන්න මෙන්න මෙතන කියන රවුමට
මේ රවුම කියන්නේ ඒ කියන රවුමේ විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි. අන්න මේ රවුමෙම ඉන්නේ ගැහැණු ළමයි. රවුමෙම ඉන්නේ ගැහැණු ළමයි. එතනනොත් ඉන්න විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි තමයි මේ රවුමෙම ඉන්නේ. එතකොට මේ රවුමේ ඉන්න වගේ විභාගයේ සමත් සිසුන්නේ. දැන් ඔන්න හොඳට බලන්න. මේකේ විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි ඉන්නවා. ඒ පෙනී සිටි ගැහැණු ළමයි ඉන්න කොටසෙන් පොඩි කොටසක් මෙන්න මේ කොටස ගිහින් ඉන්නවා විභාගයේ සමත් සිසුන් කියන කොටසට. එතකොට මෙන්න පෙනී සිටි ගැහැණු ළමයි මේක ඉන්නවා. ඒකම මේ පැත්තෙන් කැපිලා තියෙනවා විභාගයේ සමත් සිසුන් කොටට. එතකොට පෙනී ඉඳපු ගැහැණු ළමයි කැපෙනවා නම් විභාගයේ සමත් සිසුන් කොටට. එහෙනම් එතනදී කියන්නේ පෙනී සිටපු එකයි සමත් එකේ දෙකම මෙතන තියෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ ඉන්නේ විභාගයට පෙනී ඉඳලා මේ පැත්තෙන් උනොත් සමත් වෙච්ච ගැහැණු ළමයි තමයි මෙන්න මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ විභාගයට පෙනී සිටලා ඒ විභාගේ සමත් වෙන විභාගෙට ඉන්නේ බෑ. එතකොට අන්න ඒකෙන් සමත් වෙච්ච ගැහැණු ළමයි තමයි මෙන්න මෙතන ඉන්නේ. ඒතර පුතේ මෙතන ඉන්නේ සමත් වෙච්ච ගැහැණු නම් සමත් වෙච්ච රවුමට අයිති නැත්තම් ඊට එළියෙන් ඉන්න අනිත් හැමෝම සමත් වෙච්ච නැති අය වෙන්න බෑ. සමත් වෙච්ච රවුමට අයිති නැත්තම් එළියේ ඉන්න අනිත් හැමෝම සමත් වෙච්ච නැති. ඒ කියන්නේ අසමත් වෙච්ච අය වෙන්න ඕන. එතකොට සමත් රවුමට අයිති නෑනේ මේ ටික. එහෙනම් මේ අසමත්. හැබැයි අසමත් වුණාට මෙයා ගැහැණු රවුමට අයිති. එහෙනම් මෙතන ඉන්නේ විභාගයේ අසමත් වෙච්ච ගැහැණු ළමයි. එතකොට මේ ඉන්නේ විභාගයේ සමත් වෙච්ච ගැහැණු ළමයි. එතකොට මේ ඉන්නේ ඒත් විභාගයේ සමත් වෙච්ච හැබැයි එයා ගැහැණු ළමයි රවුමට අයිති නෑ. විභාගයේ සමත් වුණාට ගැහැණු ළමයි රවුමට අයිති නැත්තම් එහෙනම් අනිත් සෙට් එකක ඉන්නවනේ පිරිමි ළමයිනේ. අන්න එහෙනම් මෙතන ඉන්නේ විභාගයේ සමත් වෙච්ච පිරිමි. එතකොට මෙන්න සමත් වෙච්ච පිරිමි, මෙන්න සමත් වෙච්ච ගැහැණු, මෙන්න අසමත් වෙච්ච ගැහැණු. එහෙනම් මේ රවුම් ඔක්කොටම අයිති නැතු එළියේ ඉන්නවා කියන්නේ ඒත් අසමත් කියන කතාවනේ. සමත් නම් මේ රවුම් ඉන්න බෑ. එහෙනම් ඒත් අසමත්. හැබැයි ගැහැණු රවුමට අයිතිත් නෑ. එහෙනම් එළියේ ඉන්නේ අසමත් වෙච්ච පිරිමි. ඔන්න ප්‍රදේශයන් ටික. එළියේ ඉන්නවා අසමත් වෙච්ච පිරිමි. මෙතන ඉන්නවා සමත් වෙච්ච පිරිමි. මෙතන ඉන්නවා අසමත් වෙච්ච ගැහැණු. මෙතන ඉන්නවා අසමත් වෙච්ච ගැහැණු. රයිට්. වැඩේ හරි. ඔන්න ඔය විදිහට මේ සෙට් එක අඳුරගත්තට පස්සේ පුතේ අපෙන් අහන්නේ විභාගයේ සමත් ගැහැණු ළමයි ගන්න. විභාගයේ සමත් නම් මේ රවුමේ අන්න සමත් ගැහැණු මෙන්න මෙතන. එයාව හොයන්නම් තව දත්ත මදි. ඒක තමයි මේ ගානේ උඩින්ම ඔයාලට දෙන්නේ NA සමානයි 60යි කියලා. ඔය NA කියන එකේ තේරුම A කියන මුළු රවුමෙම ඉන්න ඕන 60 දෙනෙක් කියන එක. එතකොට මෙන්න මෙතන A නේ. ඔය A රවුමෙම ඉන්න ඕන නිසා මම මේ A රවුම උඩින් දාන්නම් 60යි කියලා. පස්සේ අපි දෙපැත්තට වෙන් කරගමු. ඊට පස්සේ NB 40යිලු. එහෙනම් මේ B කියන මුළු රවුමෙම ඉන්න ඕන 40 දෙනෙක්. ඊට පස්සේ අපිට මේක වෙන් කරගන්න පුළුවන්. රවුමෙම ඉන්න ඕන 40 දෙනෙක්. ඒ කියන්නේ n කියන එකේ කියන්නේ මේ කුලකයක අනේකත්වය කියන එකනේ. ඒ කියන්නේ අවයව ගණනනේ n කියන එකකින් කියන්නේ. ඒත් අවයව ඔක්කොම 40ක් තියෙනවා කියලායි කියන්නේ B රවුමේ. ඒතර B රවුමේ 40ක් ඉන්නවා නම් ඒකෙන් 18ක් මෙතන නම් මෙතන ඉතුරු කොටස තියෙන B රවුම කොටස් දෙකකනේ බෙදලා තියෙන්නේ. 18ක් මෙතන නම් ඉතුරු 22. 40න් 18ක් ගියම තව 22ක් ඉතුරු වෙන්නේ. අන්න ඉතුරු 22 මෙතන ඉන්නවා. ඉතුරු 22 මෙතන. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ 60 කියන රවුම ඇතුළටත් මෙන්න මේ 22යි ඇවිල්ලා 60 කියන රවුම බෙදලා තියෙන්නේ මේ ප්‍රදේශයටයි මේ ප්‍රදේශයටයි. එතකොට 60න් මේක අයින් කළා තමයි ඉතුරු ටික වට හොයාගත්ත හැකි. ඒතකොට 60න් දැන් ඔයා කරන්නේ මෙන්න මේ 22 අයින් කරනවා. 60න් 22ක් අයින් කරපුවා ආට එනවා 38ක් කියලා. 38ක් කියලා. අන්න එහෙනම් මේ ප්‍රදේශයේ ඉන්නේ 38 දෙනයි. දැන් අපි ඔක්කොම ප්‍රදේශ ටික අපි පුරවගෙන ඉවරයි. මෙතන 9ක් ඉන්නවා 18යි 22යි 38යි. සෙට් එකම හරි. දැන් ඔයාගෙන් අහන ඒවාට උත්තර දීගෙන ගිය හැකි. ප්‍රශ්න අංක 1කින් අහනවා විභාගයේ සමත් ගැහැණු ළමයි කොච්චරද කියලා. සමත් ගැහැණු නම් මෙන්න මෙතනනේ. අන්නගේ සමත් ගැහැණු 22යි. අපි ඔක හෙව්වේ 40න් 18ක් අඩු කරලානේ. අපි ඒක ඒ විදිහටම ලියලා පෙන්නමු. 40 රින 18යි සමානයි 22යි. සමත් ගැහැණු ළමයි 22යි. ප්‍රශ්නාංක 2 මේකේ කියනවා වෙන් රූපයේ අඳුරු කළ කොටස අඳුරු කොට ඇති පෙදෙසේ සිටින අය කවුරුන්දයි විස්තර කර ඒ කුලක අංකණයෙන් ලියන්න. අඳුරු කර ප්‍රදේශයේ ඉන්නේ කවුරුන්ද කියලා විස්තර කරන්නලු. ඊට පස්සේ ඒක කුලක අංකණයෙන් ලියන්න. පුතේ අඳුරු කර ප්‍රදේශයේ මේක මම කිව්වා මෙතන ඉන්නේ සමත් රවුමට අයිති නැත්තම් මේ ඉන්නේ අසමත්. ගැහැණු රවුමට අයිති නිසා මේ ඉන්නේ අසමත් ගැහැණු ළමු. ඒ නිසා මම මෙහෙම ලියන්නම්. මේ ඉන්නේ විභාගය අසමත්. දාමුකෝ විභාගයට පෙනී සිට විභාගයට
පෙනී සිට අසමත් වූ ගැහැණු. විභාගයට පෙනී සිට අසමත් වූ ගැහැණු ළමුන් තමයි ඔතන ඉන්නේ. ඕක විස්තර කරලා ඔයාට කියනවනේ මේ කුලක අංකණයනොත් ලියන්න කියලා. කුලක අංකණය කියලා ඡේදනයේ මේලේ දාලා ලියන්න කියන්නේ. මෙතන පුතේ අඳුරු කරලා තියෙන මේක නම් අපේ අඳුරු කරපු ටිකනේ අහන්නේ. එහෙනම් අඳුරු කරපු ටික හැර අනිත් ඔක්කොම මෙතනින් අයින් වෙන්න එපා. එහෙනම් මුලින්ම මේ B කියන එක අයින් කරලා දාන්න. B අයින් වෙනවා. B එපා අපිට. B එපා නම් අපි අයින් වෙනවා නම් අපි කියන්නේ ඩෑෂ් කියලානේ. එනවා ලියන්න B ගේ ඩෑෂ්. B මට එපා. B අයින් කරලා දැම්මොත් B ගේ ඩෑෂ් කියලා තව ඉතුරු වෙනවා මෙයයි මෙයයි. B සම්පූර්ණ B කියනවාම අයින් වුණාම තව මේ එළිය ටිකයි මේ කොටසයි ඉතුරු වෙනවා. ඒකනොත් මට ඕන කරන්නේ එළිය ටිකුනේ මේකනේ මට ඕන කරන්නේ ඒට විතරක් අයිති ටිකනේ. ඒට විතරක් අයිති ටික. ඒතරවා මේලේ ගත්තොත් වෙන්නේ එළියින දෙන්නම එනවා මේලේ ගත්තොත්. මට දෙන්නම එපා. මට ඕන කරන්නේ මේක විතරයි. ඒතකොට ඒකෙන් B ඩෑෂ් කිව්වම මේ දෙන්නයි. ඒකෙන් ඒට විතරක් අයිති ටික මට ඕන. ඒ නිසා මම දාන්නේ ඡේදනය කියලා. මෙතන පුතේ එන්නේ ඡේදනය A කියලා එනවා. ඡේදනය A. ඒතකොට මේක උත්තරේ එන්න ඕන B ඩෑෂ් ඡේදන A කියලා ආවනම් හරි. ඒ කියන්නේ B ඩෑෂ් කියන කොටසටත් A කියන කොටසටත් පොදු ටිකයි මට ඕන කරන්නේ. B ඩෑෂ් කියන කොටස කියන්නේ මේ දෙන්න. ඒකෙන් Aටත් අයිති ටික මෙන්න මෙයා. එහෙනම් උත්තරේ එන්න ඕන B ඩෑෂ් ඡේදන A කියලා ආවනම් හරි ඔක. B ඩෑෂ් ඡේදන A. right. ඒකත් හරි. ප්‍රශ්න අංක 3. විභාගයේ පෙනී සිටි මුළු සිසුන් ගණන කොච්චරද කියලා අහනවා. විභාගයේ පෙනී සිටි මුළු සිසුන් ගණන. මුළු සිසුන් ගණන කිව්වම ඉතින් ඔය හැම ප්‍රදේශයකටම ඉන්න ටිකනේ එකතු කරලා දැන් දෙන්න ඕන අපි. හැම ප්‍රදේශයකම ඉන්න ටික දුන්නා නම් හරි. දැන් මෙතන පොදුවේ ගත්තොත් පුතේ මේ මුළු රවුමෙම 60ක් ඉන්නවා. එතකොට මේ කොටස් දෙකේ 60යි, මෙයයි 18යි, මෙයයි මේ ටික එකතු කරා නම් හරි. මම මේක වෙන වෙනම එකතු කරන්න. මෙතන 38යි. 38යි. ඕකට එකතු කරනවා මෙතන 22යි. ඕකට එකතු කරනවා මෙතන 18යි. ප්‍රදේශයන් 4නේ වෙන් වෙලා තියෙන්නේ. වෙන් වෙච්ච ප්‍රදේශයන් 4 ඉන්න ටික එකතු කරා නම් හරි. මෙන්න මෙතන 9යි. ඔය ටික එකතු කරමු. එතකොට මෙතන 8යි 2යි 10යි. 10යි 9යි 19යි. 19යි 8යි 27යි. 27න් 7 දැම්මා දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි. 3යි 2යි 5යි. 5යි 3යි 8යි. 87යි. ඔක්කොම ඉඳලා තියෙන්නේ 87 දෙනයි ඔක්කොම ඉඳලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට හතරවෙනි ප්‍රශ්නේ A කොටස ඉවරයි. කොච්චරයි කරන්න තියෙන්නේ A කොටසේ. ඊළඟට අපි ඉක්මනට යන් හතරවෙනි ප්‍රශ්නේ B කොටසටත් යන්. B කොටසට ගිහලා ඒකත් සාකච්ඡා කරලා ඉවර කරලා දාමු. ඊට වැඩි ලේසි අපිට. ටික ඉක්මනට කරගෙන යන්න. right. ඒක හරි. පුතේ B කොටසේ මෙන්න මෙහෙම කියනවා. පෙට්ටියක හැඩයෙන් හා විශාලත්වයෙන් සමාන අඹ ගෙඩි 5ක් තියෙනවලු. ඉන් ගෙඩි 3ක් ඉදුණු ඒවා වන අතර ඉතිරි ඒවා අමු අඹ වේ. අහඹ ලෙස අඹ ගෙඩියක් ඉවතට ගනි. මේ පෙට්ටිය ඇතුලේ ඔක්කොම අඹ ගෙඩි 5ක් තියෙනවා කියලා කියනවා. අඹ ගෙඩි 5න් 3ක් ඉදුණු ඒවලු. ඉතුරු දෙක අමු ඒවා කියලා කියනවා. මේක අහඹ ලෙස ගන්නවලු ගෙඩිය. දැන් පුතේ අහඹ ලෙස ගන්නවා කිව්වහම එක්කෝ ඒ ගන්න ගෙඩිය ඉදිච්ච ගෙඩියක් වෙන්නත් පුළුවන් අමු ගෙඩියක් වෙන්නත් පුළුවන්. හේතුව මෙයා මේක බලලා නෙමෙයි ගන්නෙ. ඒක අහඹ ලෙස නිකන් අත දාලා මෙහෙම එකක් ගන්නවා. ඒතර ඕක ඉදුණා වෙන්නත් පුළුවන් අමු එකක් වෙන්නත් පුළුවන්. ඉදුණු ඒවා වුණොත් ඔයාලට ගන්න තියෙන 3යි උතන. අමු ඒවා වුණොත් ඔතන ඔක්කොම අමු ඒවා දෙකක් තියෙනවා. ඒතර මුළු අඹ ගෙඩි ගන්න 5යි. 5න් ගත්තොත් පුතේ ඉදුණු ඒවා 3යි තියෙන්නේ. ඒතර 5න් 3යි. අමු ඒවා 2යි. එතකොට 5න් 2යි එතන තියෙන්නේ. ඊට පස්සේ ඉදුණු ගෙඩියක් ලැබීමේ සම්භාවිතාවය යනවා. ඉතින් සම්භාවිතාවය කියන්නේ මුළු වගේන්නේ. ඒතර මුළු වගේ ගත්තොත් 5යි. මුළු වගේන් ඉදුණු ඒවා තියෙන 3යි. ඒ නිසා රෝමි ලක්කම් එකට එනවා ඔයාලට. B එකේ රෝමි ලක්කම් එකට එනවා. 5න් 3යි කියලා. රෝමි ලක්කම් 2 ඉහත සිදුවීමට අදාළව පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහනේ ශාඛා මත අදාළ සම්භාවිතාවයන් ලියා දක්වන්න කියලා කියනවා.
අසම්පූර්ණ රුක් සටහනේ ශාඛා මත අදාළ සම්භාවිතාවයන් ලියන්න. මෙයා මෙන්න මේව රුක් සටහන දීලා තියෙනවා. මෙතන ඉදුණු අඹ. මෙතන අමු අඹ. ඉදුණු අඹ ඉන්නවා අමු අඹ ඉන්නවා. පළමු ගැනීම කියලා තියෙනවා. එන අනිවාර්යෙන් වල තව ගැනීමක් ඇති. පළමු ගැනීම. මෙතන මේ අත් උඩ දානකොට පුතේ එක එක්කෙනාට අදාළ සම්භාවිතාවයන් අපි ලියන්නේ. එතන පුතේ මෙතන ඔක්කොම 5යි. 5න් ඉදුණු ඒවා 3යි ඉන්නේ. මෙතන ඔක්කොම 5යි. 5න් ඉදුණු ඒවා 2ක් ඉන්නවා. 5න් 3යි 5න් 2යි. රයිට්. ඔය විදිහට ඔයාලට එතන අත් පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ එන්න තුන්වෙනි කොටසට පළමුවගත් අඹ ගෙඩිය ආපසු දමා පළමු ගත් එක ආපහු දානවලු. දැන් ඔයාට මේ කතා කරන්න ප්‍රතිස්ථාපනයක් සහිත සිද්ධි ගැනනේ. එතකොට මේ වගේ සිද්ධි තමයි තාම ඔයාට 11 වසරේ පළවෙනි වාරේ තියෙන්නේ. අපි 11 වසරේ තව ඉස්සරහට යද්දී තමයි ප්‍රතිස්ථාපනයේ රහිත සිද්ධි ගැන කතා කරන්නේ. තාම ඒවා කතා කරලා නැති නිසා මේ ප්‍රශ්නේ මෙහෙම දීලා තියෙන්නේ. රයිට්. එතකොට පළමුවගත් අඹ ගෙඩිය ආපසු දමා ගත්තු එක ආපහු දානවා. පෙට්ටියේ 5ක් තිබ්බා. 5න් එකක් ගත්තාම සාමාන්‍ය එකක් අඩු වෙන්න එපේ. හැබැයි ගත්ත එක ආයෙ දානවලු. මේක කන්නේ නැහැ. කෑවනම් එකක් නැති වෙනවා. එහෙම නම් දෙවෙනි පාර ගද්දි මේකේ ගෙඩි 4යි තියෙන්නේ. දැන් අර ගත්ත එක ආයෙ දාන නිසා දෙවෙනි පාර ගන්නකොටත් ගෙඩි 5 ඒ විදිහට මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා. නිකන් මේක ලස්සන බලන්න තමයි එළියට අරන් තියෙන්නේ. ඒකනේ ගත්තා අරගෙන බැලුවා. ඔන්න ආයෙ දැම්ම පෙට්ටියට. ඕකනේ මෙතන මේ කියන්නේ. ඊට පස්සේ අඹ ගෙඩියක් අහඹලස් ඉවතට ගැනීමට අදාළ සිද්ධිය ඇතුළත් ඉහත රුක් සටහන දීර්ඝ කරලා එමගින් වාර දෙකේදීම ඉදුණු අඹ ගෙඩි දෙකක් ලැබීමේ සම්භාවිතාවය සර්. රයිට්. ඒක පස්සට දාමු. දැන් ඔයා මේක දික් කරන්න. මේක දික් කරන්න කියලා කියනවනේ. මේක දික් කරනකොට මෙහෙමනේ. දැන් පළවෙනි පාර ඉදුණු ගෙඩියක් ආවා කියලා දෙවෙනි පාරත් ඉදුණු එකකුයි අමු එකකුයි එන්න බැරි කමක් නැහනේ. පළවෙනි පාර ඉදුණු එකක් එනවා. හරිද? ඔය එක බැලුවා ඉදුණු එකක් කියලා කිව්වා. ආයෙ පෙට්ටියට දැම්මා. ඊට දෙවෙනි පාර ගන්නකොට ඒක සමහරට ආයෙත් දෙවෙනි පාර ගන්න එක ඉදුණු එකක් වෙන්නත් පුළුවන්. අමු එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් හැකියාවල් දෙකයි. ඉදුණු වෙන්නත් පුළුවන්. අමු වෙන්නත් පුළුවන්. ඉදුණු වෙන්නත් පුළුවන්. අමු වෙන්නත් පුළුවන්. ඊළඟ මෙතනත් එහෙමයි. පළවෙනි පාර අමු එකක් ආවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ගන්න එක අපි ආයෙ දානවා. එතකොට මෙතනදී දෙවෙනි පාර ගන්නකොට ආයෙත් ඕක ඉදුණු එකක් වෙන්නත් පුළුවන්. අමු එකක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. රයිට්. දැන් මෙහෙමයි. කොහොම ගත්තත් ඉතින් දෙවෙනි පාර ගන්නකොට පුතේ ඔක්කොමයි 5ක් තියෙනවනේ. පළවෙනි එක ඉදුණු වෙලා දෙවෙනි පාර ඉදුණුණා. ඔක 5ක්ම තියෙනවා. 5න් 3යි. ඉදුණු ඒවා ගන්න තියෙන 5න් 3, අමු ඒවා ගන්න තියෙන 5න් 2යි. ඉදුණු ඒවා ගන්න තියෙනවා 5න් 3ක්. අමු ඒවා ගන්න තියෙන 5න් 2යි. දැන් මේක අපි ඊගන් අර පැහැදිලිව ලියාගත්තොත් මෙතන තියෙන්නේ පළවෙනි පාර ඉදුණු එකක් අරගෙන දෙවෙනි පාරත් ඉදුණු හම්බීවන්නේ. එහෙනම් මම මේක ලියන්න ඉයන්නයි කියලා දාගන්න. ඒතර වැඩේ ලේසි මට. පළවෙනි පාර ඉදුණු වරන් දෙවෙනි පාරත් ඉදුණු. මෙතන ගත්තොත් පළවෙනි පාර ඉදුණු දෙවෙනි පාර අමු. නෑ යන්නයි අයන්නයි දාන්න. පළවෙනි පාර ඉදුණු ඊළඟ පාර අමු. මෙතන පළවෙනි පාර අමු හම්බෙන්නේ දෙවෙනි පාර හම්බෙන්නේ ඉදුණු. අමු එකකුයි ඉදුණු එකකුයි තමයි හම්බෙන්නේ. මෙතන ගත්තොත් අමු එකකුයි දෙවෙනි පාර අමු එකකුයි. අමු එකකුයි අමු එකකුයි. රයිට්. ඔයගෙන් අහන්නවා දැන් ගානේ මෙන්න මෙහෙම දීර්ඝ කර එමගින් වාර දෙකේදීම ඉදුණු අඹ ගෙඩි දෙකක් ලැබෙන්න ඕන. වාර දෙකෙන්ම හම්බෙන්න ඕනේ ඉදුණු ඒවා. වාර දෙකෙන්ම ඉදුණු හම්බෙන්න නම් මෙච්චරයි තියෙන්නේ. මෙච්චරයි. මේක ගන්න බෑ මේ. මේක වාර දෙකේම හම්බෙන්නේ අමු. මේක වාර දෙකෙන් එකක විතරයි ඉදුණු හම්බෙන්නේ. මේකෙත් වාර දෙකෙන් එකක විතරයි ඉදුණු හම්බෙන්නේ. ඔයාලට කියන වාර දෙකේම හම්බෙන්න ඕනේ ඉදුණු. පළවෙනි වාරෙත් ඉදුණු දෙවෙනි වාරේ ඉදුණු. ඔන්න එහෙනම් ඔයාලට ගන්න තියෙන්නේ පළවෙනි සම්භාවිතාවය. එතකොට ඒක ගන්නකොට මෙන්න මේ අත්ත දිගේ තියෙන ඒවා අත්ත දිගේනේ මේක තියෙන්නේ. අත්ත දිගේ තියෙන ඒවා ಗುಣ කරලා තමයි උත්තරේ ගන්නයි. එතකොට ඔතන උත්තරේ එන්නේ ඔයාලට 5න් 3 කියන මෙන්න මේ සම්භාවිතාවයත් එක්ක ඔයා ಗುಣ කරන්න ඕනේ ඒ අත්තේ තියෙන මෙන්න මෙයාව. 5න් 3 ಗುಣ කිරීම 5න් 3යි. අන්න උත්තරේ එනවා. භාග ಗುಣ කරනකොට හරය වෙනම ලවය වෙනම ಗುಣ කරන්න. 5 5 25යි. 3 3 9යි. උත්තරේ එනවා 25න් 9යි කියලා. right. ඔච්චරයි. ලෝක හදාගන්න. අමාරු නැති මේ ගණිතේ හරි ලේසි. පළවෙනි වාරේ පේපර් නේ මේවා. ඒක ටිකක් ලේසියෙන් අපිට කොට දාගන්න පුළුවන්. ටික ටික යනකොට මේවා තා චුට්ටක් සංකීර්ණ වෙන එක වෙනවා. ඒ නිසා ලොකුවට අමාරු වෙන්නේ නැහැ මේ පේපර්.
ඔක ලියා ගන්න. පස්වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙහෙම කියනවා. පාසලක 11 ශ්‍රේණියේ සිසුන් 40ක් සෞන්දර්ය විෂය සඳහා හදාරණ විෂයන් හා එක් විෂය හදාරණ සිසුන් ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. එම තොරතුරු වට ප්‍රස්ථාරයක දැක්වීමට අදාළ කේන්ද්‍රික කෝණ ඇතුළත් අසම්පූර්ණ තීරුවක්ද ඇතුළත් වේ. සිසුන් ගණනයි කේන්ද්‍රික කෝණය ඇතුළත් වෙච්ච අසම්පූර්ණ තීරු දෙකක් ඔයාලට තියෙනවා. මම වගුව චුට්ටක් ඇඳ ගන්නම්. වගුව ලියාගත්තාම ලේසියි නේද? මෙතන විෂය තියෙනවා. එත් මෙතන සිසුන් ගණන තියෙනවා. ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තියෙනවා. කේන්ද්‍රික කෝණය තියෙනවා. right. මෙතන විෂය ගත්තොත් විෂය චිත්‍ර නැටුම් සංගීතය ඊළඟට නාට්‍ය හා රංග කලාව. නාට්‍ය හා රංග කලාව. චිත්‍ර සිතුම් 18යි කියලා දෙනවා. නැටුම් 10යි කියලා දෙනවා. මෙතන දෙන්නේ නැහැ. මෙතන 4යි කියලා දෙනවා. right. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 162යි. අංශක 162යි කියලා දෙනවා. නැටුම් වල අංශක 90යි කියලා දෙනවා. ඔයාලට මෙතන දෙන්නේ නැහැ. මෙතන දෙන්නෙත් නැහැ. right. ඔක කොහොමද දෙන්නේ? ඊට පස්සේ කියනවා ප්‍රශ්න අංක 1කින් සංගීතයේ හදාරන සිසුන් කොච්චරද කියලා එනවා. සංගීතයේ හදාරන සිසුන් ගණන කොච්චරද කියලා අහනවා. දැනට මෙතන සිසුන් තීරුවේ ගත්තොත් සිසුන් තීරුවේ ඔක්කොම තියෙනවා මෙයා විතරෙන් නැත්තේ. මුළු ගාන දැනගත්තාම මේක හොයන්න පුළුවන්. ගානේ කියනවානේ මේ පාසලක 11 ශ්‍රේණියේ සිසුන් 40ක් සෞන්දර්ය විෂය සඳහා හදාරන විෂයන් හා එක් විෂය හදාරන සිසුන් ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ කියලා කියනවානේ. ඒ කියන්නේ සිසුන් 40ක් කියලා ගානේ දෙනවා. ඔක්කොම ඉන්නේ 40යි. ඔක්කොම 40යි නම් ඉන්නේ. දැන් ඔයාලට මේක හොයාගන්න පුළුවන් නේ කීයද කියලා. එතකොට 18යි 10යි 28යි 28යි 4යි 32යි. තව 40 වෙන්න මදි 8ක්. එහෙනම් මෙතන ඉඳලා දෙන්නේ 8 දෙනයි. ඊට පස්සේ ඔයාගේ ඒකනේ අහන්නේ සංගීතය හදාන්න සිසුන් ගණන. ෆෝමියුලා එකක් 1. ඒක ලියන්න වෙන ඉතින් පුතේ මෙහෙමයි. මුළු සිසුන් ගණන 40යි. ඕකෙන් අඩු කරන්න ඕන දැනට ඉන්න ටික එකතුව. දැනට ඉන්නවා 18ක් 10ක් සහ 4ක් දැනට ඉන්නවා. ඔය ටික එකතු කරපුවාම 40 රින කීයද 32ක් නෙන්නේ. ඒ කියන්නේ සිසුන් 8යි එතන ඉන්නේ. ඔන්නෝම හදන ක්‍රමයක් එක්ක ලියන්න ඕන. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 කියනවා ගණිතය හදාරන සිසුන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරද කියලා අහනවා. ගණිතය හදාරන සිසුන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. දැන් මෙහෙමනේ. ඒක හොයන්නම් මේ එක තැනක් ගලව ගන්නවා ඔයාලට. ගණිතය නෙමෙයි මේ sorry. ගණිතය නෙමෙයි සංගීතය කියලා තියෙන. ඒක නම් බැලුවා ගණිතය මේක නෑ. මගේ විෂයෙන් දෙකමයි කියේ. right හරි. සංගීතය හදාරන සිසුන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය අහනවා. සංගීතය මෙතන. සංගීත සිසුන් 8යිනේ. සිසුන් 8කට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය අහන්නේ. ඒවට එක තැනක් ගලව ගන්නවා කොහෙන් හරි. මෙන්න මේ ලේසි තැනක් වෙනවා මේ. සිසුන් 10ක් නිරූපණය කරන අංශක 90කින්. එතන හොඳයි. සිසුන් 10ක් නිරූපණය කරනවා මෙතනින් ගමු. සිසුන් 10ක් නිරූපණය කරනවා අංශක 90කින්. එතන ගත්තාම වැඩේ ලේසි. 10ක් 90කින් නිරූපණය කරනවා නම් ඔයාට ඕන 8ක් නිරූපණය කරන ප්‍රමාණයනේ. 8ක් නිරූපණය කරන ප්‍රමාණය දන්නේ නැහැ. මම දැම්ම 1 කියලා. 10ක් නිරූපණය කරන්නේ 90කින් 8ක් නිරූපණය කරන්නේ කීයද කියලා මම දන්නේ නැහැ. මට මේක තමයි ඕන. right. එහෙනම් ඔයාට දැන් මේක අනුපාතයක් කියලා ලියාගත්තත් වැඩේ ලේසි පුතේ. අනුපාතයෙන් ලිව්වොත් මෙහෙම ලියන්න. 10 98 නේ මෙතන සිසුන් පැත්ත. සිසුන් පැත්ත අනුපාතයක් හැටියට ගත්තාම සමානුපාත. එයාට සමාන වෙන්නේ මේ පැත්ත. එතකොට 90 x කියලා මෙතන සමාන වෙනවා. සිසුන් 10කට 90යි 8කට කීයද කියලා අපි දන්නේ නැහැ. ඔක දැන් භාගයක් හැටියට ලියා ගන්න පුළුවන්. අනුපාතයක් විසඳනකොට ඔයාට මේක ලියා ගන්න ලේසිම දේ තමයි පුතේ විසඳන කෙනා අඥාතය. අඥාතයේ ලවයටින් කින්න ලියා ගන්න. අඥාතයේ ලවයට එන විදිහට මේක ලියාගත්තම ඔයාට මේක විසඳන්න ලේසි. මොකද ඔයා දන්නවා ඕනම අනුපාතයක් භාගයක් හැටියට ලියන්න පුළුවන්. එතකොට මම මෙතන මෙහෙම හදන්නම්. මෙයා ලවයට එන විදිහට. එතකොට x යට 90 කියලා ලියන්න.
එහෙනම් ඒ පැත්ත එහෙම හැදුවා නම් මෙතනත් ඒ විදිහමයි හදන්න ඕන. x ට අනුරූපගෙන 8නේ. 90ට අනුරූපගෙන 10නේ. එහෙනම් මම මෙතන ලියන්නේ 8 බෙදීම 10 කියලා ලියනවා. right දැන් වැඩේ ඉවරයි. දැන් ඔයාලට x ගේ හොයන්න කරන්න ඕන. x ගේ හොයන්න කරන්න ඕන මොකද්ද? x ගේ හොයන්න මේ 90 මෙතනින් අයින් කරන්න ඕන. 90 අයින් කරන්නම් දෙපැත්තම 90ෙන් ගුණ කරලා දැම්මනම් හරි. එහෙනම් මෙතන මම මෙතනට ගෙන්නන්නකෝ. එතකොට 8 යට 10 ඉන්නවා. එයා ගුණ කරනවා 90ෙන් සමානයි මෙතන x තනි වෙනවා. ඊට පස්සේ 10ට 10 වරක් 1යි මෙතනට 9යි. 9 වරක් 8 72යි. අන්න x සමානයි අංශක 72යි කියලා එනවා. x සමානයි අංශක 72යි. දැන් මේ තමයි මේවා හදන්න ඕන තරම් ක්‍රම තියෙනවා. තරක කරලා ඕන තරම් හදන්න පුළුවන්. දැන් මම මේ නිකන් මේ අනුපාත අරගෙන මම මේක පෙන්වුවේ හදන්න. right? නැත්තම් ඔයාට මෙතනින් සරලව මෙහෙම හිතන්න පුළුවන් නේ. 10කට 90යි නම් පුතේ 1කට 9යි නේ. එහෙම හිතන්න පුළුවන් ඔයාට. ඒ කියන්නේ 90 10න් බෙදුණා 1කට ප්‍රමාණය එනවා. ඉතින් 1කට 9යි නම් ඔයාට 8කට හොයාගන්න 8 9ෙන් ගුණ කරන්න නේ තියෙන්නේ. ඒතර 72යි කියලා එනවනේ. එහෙම ඔයාට මේක සරලව ගන්න පුළුවන්. එහෙම ගත්තට ලකුණු අඩු කරන්නේ නැහැ. විභාගේ ලකුණු ටික හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මම මෙතනදි පෙන්නුවේ මේ ගානට අනුපාත අරගෙනත් මේ ගාන හදන්න පුළුවන්. දැන් මීට වඩා අමාරු එකක් ආවොත් එහෙම මෙහෙම ලේසියෙන් බෙදෙන්නේ නැති එකක් ආවොත් කොහොමද අපි හදන්නේ කියන එක තමයි මම මේ වෙන්නේ. මේක නම් 10ට 9යි නම් 10ට 90යි නම් 1කට 9යි කියලා ලේසියෙන් හදාගන්න පුළුවන්. right කොහොම හරි කමක් නැහැ. උත්තරේ මෙතන x සමානයි අංශක 72යි කියලා එනවා. x කිව්වේ මෙතෙන්ට අදාළ කොටසනේ. එහෙනම් ඔන්න සංගීතය හදාරපු කෝණය අංශක 72යි. සංගීතයේ කෝණය අංශක 72යි කියලා ගන්න පුළුවන්. right ඒක හරි. ඊට පස්සේ ඒක මම මෙතනින් දාගන්න. ඒතර වැඩි ලේසි. ඔයාලට කියනවා නාට්‍ය හා රංග කලාව අදාළ සිසුන්ට අදාළ කේන්ද්‍රක කෝණය. දැන් දන්නේ නැත්නම් මේක විතරනේ. ආයෙ මෙහෙම ගණනය කිරීම කර කර ඕක හොයන්න ඕනේ නෑ. මේ කෝණ තුනම දන්නවනම් මේක විතරනේ දැන් මට ඕන කරන්නේ. මම දන්නවා මේක කොහොමත් මේ ඔක්කොම මේ පෙන්වන්න යන්නේ කේන්ද්‍රික කණ්ඩ කියලා වෘත්තයක් ඇතුළේ පෙන්වන්න යන්නේ. ඒතර වෘත්තයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 360යිනේ. වෘත්තයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 360. එතකොට අනිවාර්යෙන් මේ හතර දෙනාම එකතු වුණාම 360ට සමාන වෙන්න ඕනනේ. මෙයාලගේ එකතුව මේ වගේ ගත්තොත් මුළු එකතුව 360යි. 360 කන්නේ සමාන වෙන්න ඕනේ. right එහෙනම් දැන් මෙන්න මේ තියෙන තුන එකතු කරලා 360න් අඩු කරලා දැම්මනම් ඔයාලට මෙන්න මේ නොදන්නා පදේ හොයාගන්න පුළුවන්. වැඩේ ලේසි. right එහෙනම් මම මෙතන හදන්න ප්‍රශ්නාංක 3ට අංශක 360න් අඩු කරලා දාන්න ඕන. දැනට තියෙන ටික එකතුව අංශක 162 ධන අංශක 90 ධන අංශක 72. ඔය ටික අඩු කරලා දැම්මනම් හරි. එතකොට 360 අඩු කිරීම 2 2 4යි. 7 9 16යි. 16 6යි 22යි. 22න් 2 දැම්ම දෙකක් ඉතුරුයි. 2 1 3. 324යි. මේකෙන් 324ක් අඩු වෙලා ගියාපුවාම ඔයාට එනවා මෙතන 4 6යි. 10න් 4ක් 6යි. මෙතන 5යි 5න් 2ක් 3යි. මෙතන නෑ. right අංශක 36යි. එහෙනම් මෙන්න මෙතන කෝණේ නාට්‍ය රංග කලාව කෝණේ අංශක 36යි කියලා එනවා. අංශක 36යි. හරි. ඒ ටික හරි. එච්චරයි ඒක ගැන කතා කරන්න තිබ්බේ. නෑ තව එකක් තියෙනවා. ප්‍රමිලක්කම් 4. ඉහත තොරතුරු ඇසුරෙන් දී ඇති අසම්පූර්ණ වට ප්‍රස්ථාරය සම්පූර්ණ කරලා දක්වන්න කියලා කියනවා. දැන් මෙයා ඔයාලට වට ප්‍රස්ථාරයක් කලින් දීලා තිබ්බේ නෑනේ දැන් දෙනවා. දීලා අන්න ඒක සම්පූර්ණ කරන්න කියලා කියනවා. වට ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියලා කියනවා. සම්පූර්ණ කරනකොට මෙහෙමයි ඔක මැන අදින්න ඕනේ නෑ. දල වශයෙන් මේක ඇඳලා දුන්නා නම් ඇති. දල වශයෙන්. මෙයා මේකේ අංශක 90ක් ඇඳලා තියෙනවනේ. අංශක 90ක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේකේ නැටුම් කියලා ලියලා තියෙනවා. ආයි මට ඕනනේ පුතේ මෙතනින් ගත්තොත් ඒව 90 කෝණය හරි. තව මට ඕන අංශක 36 72 162යි නම් කරන්න ඕන. ඔතන මෙහෙමයි 162 කියන්නේ 180ට වඩා අඩුයි. පොඩ්ඩයි අඩු වෙන්නේ. ඔයා මෙහෙම තනිකලිය රේඛාවක් මෙහෙම ගැහුවොත් ඔතන 180යි.
180ක්ම මට ඕනේ 180ට අඩු වෙන්නේ ඕනේ නිකන් මෙහෙම කඩේයක්ම දාන්නම්කෝ. දැන් ඔහොම ඇඳොත් 180යිනේ මේ පැත්ත. 180ක් මට ඕනේ නෑ මට 162ක් වගේ ඕනේ. ඒ නිසා මම මෙන්න මෙහෙම අඳින්න. ටිකක් අඩු වෙන විදිහට. right. දැන් මෙන්න විතර 162යි අංශුව. අංශක 162යි. ඊට පස්සේ තව මට දෙකක් ඕන. 72යි 36යි. 72 ටිකක් වැඩිපුර ඕන 72න් භාගයක් වගේ නේ පුතේ 36 කිය භාගයක් වගේ නෙමෙයි හරියටම භාගයක්. එතකොට මෙන්න මේ වගේ නිකන් ඇඳලා දාන්න. කුඩාවට එන්න 36 කුඩාවට එන්න. මෙයා 72යි කියලා දාන්න. එතකොට ඒක 90ක් වගේ පේන්න අඳින්න එපා 90ට වඩා කුඩාවට අඳින්න වෙනවා නේ. මේක 90ක් වගේ තියෙන්නේ. 90ට වඩා කුඩා වෙන විදිහට නිකන් මෙන්න මෙහෙම ඇඳලා දාන්න. එතකොට මෙතන 72යි. මෙතන 36 කියලා වට දැම්මයි. 36 කියලා දැම්මයි. right ඔන්න ඔය විදිහට වටෝක නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ අදාළ නම් ටික ලියන්න. මෙයා කවුද? මෙයා චිත්‍රනේ. මෙයා චිත්‍ර. මෙයා 72 ඉන සංගීතය. මෙතන ඉන්නේ 36 ඉන රංග කලාව. රංග කලාව. හරි. ඔන්න ඔය විදිහට වට ওই ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. දැන් ඕවා මේ නැවත නැවත ගෙදරින් හදන්න. දැන් මේ වීඩියෝ එක වට ආයෙ බලන්න පුළුවන් නේ. ආයෙ බලලා කොහොම හරි මේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ. මේ ප්‍රශ්න නැවත ගන්න මේව ලේසි. ලේසි නෝන කමක් නැහැ මේව ආයෙ කරන්න. මේ වගේ විභාග වල ඕන තරම් අහලා තියෙනවා. දැන් මීට වඩා ටිකක් සංකීර්ණ ප්‍රශ්න අපි මෙතනින් පස්සේ කතා කරමු. දැනට මේ මූලික අවධියේ හින්දා ටිකක් ලේසියට යන්න. ටිකක් ඉස්සරහට යන්න ටිකක් මේ වැඩේ තව ටික ප්‍රශ්න අමාරු කරගෙන යන්න. right. මුලින් මේව හදලා ඉන්න බෑ. දැන් මේවත් හදා ගන්න බෑ නේ. අමාරු ප්‍රශ්න කොහොමත් බෑනේ. එතකොට හදනම දාමු ටිකක් ලේසි. පියවරෙන් පියවර තව අපිට කල් තියෙනවා. ඒ කාලේ යනකොට ටික මම ප්‍රශ්න ටික සංකීර්ණ කරලා ලස්සනට අරගෙන යන්න. හරි. දැන් ඕක සටහන් කරගන්න. හරි. පුතේ අපිට මේ වැඩේ හොඳයි හේතුව අර ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් අපි වෙනදා Zoom එකෙන් කරේ. Zoom එකෙන් කරනකොට දැන් ඔයාලට මම ලියන්නත් තව අමතර කාලයක් දෙනවනේ. එතකොට අමතර කාලයක් ලියන්න දීලා ඒක ලියනකම් බලාගෙන ඉන්නවා. දැන් ඒ කාලේ ඔක්කොම ඉතුරු වෙනවා. අපි වෙනදා කරාට වඩා ටිකක් වැඩි කොටසක් කරන්න පුළුවන්. අපිට අර කාලේ නෑ. මොකද හේතුව මම ලියලා මම වකනවා. ඊට පස්සේ ඔයාලට ඒක වීඩියෝ එක නවත්තලා බලන්න පුළුවන් නේ. අඩුපාඩු තැන්. එතකොට සමහරලාට අර එහාට මෙහාට සිග්නල් ප්‍රශ්නෙද්දී මේ උගන්වන්න එක නැති වෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේව නැති වෙනවා. දැන් එහෙම ගැටලු නෑ මෙතනදී. ඒ නිසා මේ හොඳට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අර ටිකක් කාලය අපිට වැඩිපුර හම්බෙන නිසා ඒ කියන්නේ ඉතුරු වෙනවනේ කාලේ. ඒ හින්දා ටිකක් වැඩිපුර වැඩ කොටසක් දැන් කරගන්න පුළුවන්. වෙනද ප්‍රශ්න පහක් වගේ නේ අපිට කතා කරගන්න පුළුවන් උනේ. අද ඊට වඩා කතා කරගන්න පුළුවන් වෙයි. හරි. අපි යන් දැන් දෙවෙනි කොටසට. පුතේ දෙවෙනි කොටසේ ප්‍රස්තාර ප්‍රශ්නේ තියන්න. ඊට පස්සේ කතා කරමු. මැද්දෙන් ගන්නෙම. ඊක ප්‍රශ්නයකට පස්සේ කතා කරමු. දෙවෙනි ප්‍රශ්නට යන්න. ප්‍රතිශත ප්‍රශ්නේ. දැන් පේනවනේ අතන ඒ කොටසටත් පළවෙනි පේපර් එකේ ප්‍රතිශත ප්‍රශ්නයක් තිබිලා අපි හැදුවා. දැන් දෙවෙනි පේපර් එකේ ප්‍රතිශත ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකත් සාකච්ඡා කරමු. right. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 50000ක් වූ නිවසක් සඳහා 7%ක වරිපණම් ප්‍රතිශතයක් එය පිහිටි නගර සභාව අය කරයි. තක්සේරු වටිනාකම දෙනවා 50000යි කියලා. වරිපණම් බදු ප්‍රතිශතයක් දෙනවා. එහෙනම් අපිට වරිපණම් බද්ද හොයාගන්න පුළුවන්. දත්ත ඇති. ඊට පස්සේ කියනවා එම නිවස වසරක් සඳහා මාසික කුලියට දෙනවා කියලා කියනවා. ඒ නිවස අවුරුද්දක් සඳහා මාසිකව කුලියටත් දෙනවලු. ඊට පස්සේ කියනවා වාර්ෂික කුලිය මුදලින් ඒ කියන්නේ මාසිකව කුලියට දීලා දැන් අවුරුද්දකට පස්සේ කුලිය ගන්නවනේ. ඒ හම්බෙන කුලිය මුදලින් 10%ක් නිවසේ නඩත්තුවට වැය කරනවලු. කුලිය මුදලින් 10%ක් නිවසේ නඩත්තුවට වැය කරනවලු. වාර්ෂික වරිපණම් බදු මුදලත් ගෙවූ පසු 1,09,900ක කුලිය මුදලක් නැවත අතේ ඉතුරු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම කතාවක් නේ. නිවසක් තියෙනවා. නිවසේ තක්සේරු වටිනාකම 50000යි. ඒ වටිනාකමට 7%ක් වරිපණම් බදු අය කරනවලු. ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ කියනවා මේ නිවස කුලියට දෙනවා කියලා කියනවා මාස්පතා. කුලියට දීලා
අර අවුරුද්දකට පස්සේ කුලිය මුදල එකතු කරගෙන ඒ කුලිය මුදලෙන් 10%ක් මෙයා කියනවා අලුත් වැඩියා කටයුතු සඳහා යොදවනවා කියලා. කුලිය මුදලෙන් 10%ක් අලුත් වැඩියා කටයුතු සඳහා යොදවනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ කුලිය මුදලෙන්ම අර ගෙවන්න ඕන වුණානේ වරිපණම් බද්දා. කුලිය මුදලෙන්ම ගෙවන්න ඕන වුණ වරිපණම් බද්දත් ගෙවනවලු. ඒකත් ගෙවලා ඊට පස්සේ අර ඒ කුලිය මුදලෙන් දැන් මේ අලුත් වැඩියා වේදමත් දරන්නේ. අලුත් වැඩියා වේදමත් දරුවට පස්සේ මෙයාගේ අතේ 1,09,900ක් අවසානයේ ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. දැන් ඔයාට මේ ගාණ දීලා තියෙන අන්තිමට ඉතුරු වෙච්ච ටික. ඒතකොට දැන් ගාණේ අහන්නේ ඊවසේ මාසික කුලිය. ඒතකොට අවසානයේ ඉතුරු වෙච්ච ටිකෙන් දැන් මුලට යන්න වෙනවා ඔයාට. මොකද මාසික කුලිය අරගෙන මාසික කුලියෙන් ඔයා අඩු කරලා දැම්මා අයින් කරලා දැම්මා ඒකේ මොකක්ද අලුත් වැඩියා වේදමක් ඊට අමතරව මේ මාසික කුලියෙන් ඔයා ගෙවලා දැම්මා තව පරිපණම් බද්ද ඔය ඔක්කොම කරාට පස්සේ අවසාන 1,09,900ක් ඉතුරු වුණා කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කලයක් නෝක වෙන්නේ මම නිකන් සරලව සටහනක් දාගත්තොත් ඕකේ කියන්නේ මම එහෙම ගන්නම් කුලිය මුදල හම්බ වෙනවා ඔයාට. කුලිය මුදල ගන්නවා. ඔය කුලිය මුදලෙන් ඔයා අයින් කරලා දානවා 10%ක් අලුත් වැඩියාවට. ඊට පස්සේ මේ කුලිය මුදලෙන්ම තව අයින් කරලා දානවා ඔයා වරිපණම් බද්දට. ඕක අයින් කරපුවා ඔය කුලිය මුදලෙන් ඉතුරු වෙච්ච මුදලක් තියෙනවා 1,09,900ක මුදලක් අවසානයේ කුලිය මුදලෙන් ඉතුරු වෙලා තියෙනවා. ඕකයි මේ කතාවේ කියන්නේ. ඔයාගෙන් දැන් මේක තමයි අහන්නේ. අවසාන ඉතුරුනේ මේක. මෙතනින් මෙතෙන්ට යන්නයි ඕන. මෙතනින් මෙතෙන්ට යන්නම් මේ අන්තිමට ඉතුරු වෙච්ච ටික. අන්තිමට ඉතුරු වෙච්ච ටිකට දැන් අඩු කරපු ටික සේරම එකතු කරගෙන යන්න වෙනවා. කුලිය මුදලේ මෙයා අඩු කෙරුවා, මෙයාත් අඩු කරලා මෙයා ආවනම් ආයි යට ඉඳලා උඩට යන්න නම් අර කරපු ගණිත කර්මය අනිත් පැත්තට කරන්න එපේ. එතකොට මෙයාට අර අඩු කරපු පරිපණම් බද්ද එකතු කරා නම් දැන් මෙතෙන්ට එනවා. ඊට පස්සේ එයාට මේ 100,000 හොයලා ඒක එකතු කරා නම් ආය නැවත මෙතෙන්ට එනවා. කොහොමද වෙන්නේ? මෙයාට වරිපණම් බද්ද එකතු කරලා මෙතෙන්ට ගන්නවා. එතනින් මෙයා එකතු කරලා අවසානයේ කුලිය මුදලට යනවා. ඔකයි මෙතනද වෙන්නේ. දැන් මෙතනදී 1,09,900ට වරිපණම් බද්ද එකතු කරගන්න පුළුවන්. හේතුව ඔයාලට වරිපණම් බද්ද හොයාගන්න දත්ත මේක දීලා තියෙනවා. වරිපණම් බද්ද හොයන්න දත්ත තියෙනවා. එහෙනම් අපි සාරාංශය හදාගත්තනේ ගානේ කරන්න ඕන වැඩෙත් දැන් පැහැදිලිනේ. මෙයාට වරිපණම් බද්ද හොයලා ඒක එකතු කරන්න ඕන. ඒ නාගයට 100,000ක් ඒ කියන්නේ කුලිය මුදලෙන් 100,000 හොයාගන්න වෙනවා. හොයලා එකතු කරලා අවසානයේ කුලිය මුදලට යන්න වෙනවා. right බලමු අපි. මෙයා කියන විදිහට තක්සේරු වගේ 50,000යි 107ක් නේ වරිපණම් ප්‍රතිශතය. right එහෙනම් මම මුලින්ම හොයන්න වරිපණම් බද්ද ඒක හොයලා ඉන්න ඕන. වරිපණම් බද්ද සමානයි තක්සේරු වගය ගුණ කිරීම බදු ප්‍රතිශතය. තක්සේරු වගේ රුපියල් 50,000යි. එයා ගුණ කෙරුවා 107යි බදු ප්‍රතිශතය. මෙතනින් බිංදු දෙකකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. 4 5 35යි. රුපියල් 3,500ක් කියනවා. වරිපණම් බද්ද 3,500යි නම් දැන් ඔයා මෙයක් දන්නවා මෙයා 3,500යි. එයත් හරි. එතකොට මෙයාගේ මේකනේ අඩු කරේ. ඒතර මේක දැන් එකතු කරලා දාමු. මෙයාට මේක එකතු කරපුවම දැන් ඔයාට එනවා මෙන්න මේ මුදලට. ඒ කියන්නේ අලුත් වැඩියා කිරීමෙන් පසු මුදල. කුලිය මුදලෙන් අලුත් වැඩියාව අයින් කරානේ. අලුත් වැඩියාව අයින් කරාට පස්සේ වරිපණම් ගෙවනවනේ. ඒතර දැන් ඔයාට මේකට වරිපණම් ටික එකතු කරපු ගමන් එන්නේ අලුත් වැඩියාවෙන් පසු මුදල. අලුත් වැඩියාවෙන් පස්සේ කොච්චරක් අතේ තියෙනවද? එහෙනම් අපි ඒක හොයාගමු. අලුත් වැඩියාවෙන් පසු ඉතිරි මුදල. අලුත් වැඩියාවෙන් පසු ඉතිරි මුදල 1,09,900යි අවසාන ඉතුරු උනේ. මේකට වරිපණම් බද්ද එකතු කරා නම් ඔයාට එන්නේ අලුත් වැඩියාවට පස්සේ අතේ ඉතුරු වෙච්ච මුදල. අලුත් වැඩියා කරාට පස්සේ කොච්චරක් ඉතුරු වුණාද කියලා. එකතු කරලා බලමු. 0.9 9.5 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 9 3යි 12යි 1යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. 1යි 1යි.
රුපියල් 1,13,400ක් දැන් අලුත් වැඩියාවෙන් පස්සේ අතේ ඉතුරු වුණා. ඒ කියන්නේ අලුත් වැඩියාවෙන් පස්සේ ඉතුරු වෙච්ච ටික ඈ. රයිට්. මෙහෙම කතාවක් කිව්වේ කුලී මුදලෙන් 10%ක් තමයි අලුත් වැඩියාවට යදෙව්වේ. කුලී මුදලෙන් 10%ක් අලුත් වැඩියාවට යදෙව්වා. ඔයා මේ වගේ ගාණක් හදද්දි මෙන්න මේ සම්බන්ධය මතක තියාගන්න පුතේ. දැන් අපි දැන් හොයාගෙන තියෙනනේ මෙතන අලුත් වැඩියාවෙන් පස්සේ ඉතුරු වෙච්ච මුදල. දැන් ඔයා හෙව්වනම් කොහොමද මේක ගන්නෙ කියලා කුලී මුදලෙන් අලුත් වැඩියා කරපු මුදල අඩු කරලා දැම්මනම්නේ ඔයාට එන්නේ අලුත් වැඩියාවෙන් පසු ඉතුරු වෙච්ච මුදල. කුලී මුදලෙන් අලුත් වැඩියා කරපු මුදල අඩු කරා නම් අන්න ඔයාට එනවා අලුත් වැඩියාවෙන් පස්සේ ඉතුරු වෙච්ච මුදල. අපි ඔක ප්‍රතිශතයක් හැටියටම ගමුකෝ. මෙන්න මෙහෙම සම්බන්ධයක් අරගෙන මේක මතක තියාගන්න. මේ ක්‍රමයට ඕන ගානක් හදා ගන්න පුළුවන් ප්‍රතිශත. කුලී මුදල තියෙනවා. ඕකෙන් අඩු කරනවා අලුත් වැඩියාව. එතකොට මට උත්තරේ දෙනවා අලුත් වැඩියාවෙන් පසු ඉතිරිය. අලුත් වැඩියාවෙන් පසු ඉතිරි මුදල එනවා. දැන් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ කුලී මුදල දැන් කුලී මුදලෙන් 10%ක් නේ අයින් කරන්නේ. කුලී මුදලේ නම් 100%යි නේ. කුලී මුදල 100%යි නම් ඒකෙන් අයින් කළා දාන අලුත් වැඩියාවට 10%ක් මේක නෙමෙයි කියන්නේ. කුලී මුදල 100%යි නම් ඒකෙන් 10%ක් අයින් කරපුවාම අලුත් වැඩියාවෙන් පස්සේ අතේ ඉතුරු වෙන්න ඕන 90%යි. ඔකනේ උතන කියන්නේ. 100%යි ඒකෙන් 10%ක් අයින් කරපුවාම අලුත් වැඩියා 9න් බෙදෙනවා. එතකොට 11ට 9ව තියෙන්නේ 1යි. ඉතුරු 2යි. 23ට 9ව තියෙන්නේ 2යි. 18යි. 18යි 23 කියන්නේ තව 5ක් ඉතුරුයි. 54ට 9ව තියෙන්නේ 6යි. 9 වරක් 6 හරියටම 54යි. බිංදු 2යි. අන්න රුපියල් එනවා ඔයාට. බිංදු 2යි මෙයාගේ බිංදුවත් අකට දා ගන්න ඕන. එතකොට රුපියල් 1,26,000ක් කියලා එනවා. රුපියල් 1,26,000ක් කියලා එනවා. අන්න කුලී මුදල 1,26,000යි. මෙයානේ මේ අපෙන් ඇහුවේ එක මාසයක කුලිය. අන්න එක මාසයක කුලිය හොයන්න මේක 12න් බෙදන්න ඕන. මාසයක කුලිය. මාසයක කුලිය හොයන්න මුළු අවුරුද්දේ කුලිය 12න් බෙදුවා නම් හරිනේ. එතකොට 1,26,000 බෙදලා දාන්න 12න්. එතකොට මාසයක කුලිය එනවා. 12ට 12 1යි. 6ට නෑ බිංදුවයි. 60ට 5යි. බිංදු 2යි. ඒ කියන්නේ රුපියල් 10,500යි කියලා එනවා. රුපියල් 10,500යි. right. ඒතර මාසයකට 10,500 ගාන මෙයා මාස 12ක් අරන් දෙනවා රුපියල් 1,26,000ක් කුලිය. ඔන්න ඔහොමයි මේ ගාන හැදුවේ. හරි. ඒ කොටස හදාගත්තා නම් වැඩේ ගොඩ. හරි. ඔහොම ටිකක් හොඳ ගණන් තියෙනවා. තව ඉස්සරහටත් තියෙනවා. හරි අපි යම් මේකේ B කොටසට දුම්රියක් පැය කිලෝමීටර 72ක ඒකාකාර වේගයකින් ගමන් කරන අවස්ථාවකදී මීටර 100ක දිග වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කිරීමට තප්පර 12ක් ගත වෙනවා කියලා කියනවා. එම දුම්රියම පැය කිලෝමීටර 54ක ඒකාකාර වේගයෙන් ගමන් කරන්නේ නම් එම වේදිකාවම සම්පූර්ණයෙන් පසු කිරීමට ගත වන කාලය කොච්චරද කියලා අහනවා. පැය කිලෝමීටර 72ක ඒකාකාර වේගයෙන් පැය කිලෝමීටර 72ක ඒකාකාර වේගයෙන් දුම්රිය යනවා. පැය කිලෝමීටර 72ක වේගයෙන් යනවා. ඔයාලට කියනවා මීටර 100ක් දිග වේදිකාවක් තියෙනවා. අනිවාර්යෙන් දැන් මේ වේදිකාව පහු කරලා මේ දුම්රිය යන්න නම් වේදිකාව පහු කරනවා කියන පුතේ මේ වේදිකාවේ දිගට අමතරව දුම්රියේ දිග ප්‍රමාණයත් මේක දැන් යන්න ඕනනේ. ඒ කියන්නේ හරියට මෙතනින් දැන් දුම්රිය පටන් ගත්තොත් මෙහෙම පටන් ගත්තාම මේ දුම්රිය වේදිකාව පහු කරලා යන්න යම් දුරක් තියෙනවා. ඊට අමතරව දුම්රියේ අවසානය වෙනකම්ම දැන් මේක යන්න එපා. අවසානය වෙනකන් යනකොට මෙහෙම පටන් ගන්න දුම්රිය මෙහෙම ඉස්සරහට එනකන් එන්න ඕනේ. ඒ කියන්නේ දුම්රිය දිගත් මේක යන්න ඕන. හරියට මේකේ තීරිය ගත්තොත් වේදිකාවේ දිගට අමතරව දුම්රිය දිගත් එකතු වෙන්න ඔය දෙකම එකතු වෙලා තමයි මෙයා සම්පූර්ණ දුරක් යන්නේ. දැන් මේක නම් මෙතනට අදාළ වෙන්නේ නැහැ. මේ 100 නම් නිකන් ඔය දීපු ගානක්. ඒක වැඩක් නැහැ මෙතනට. මේකෙදි මම කියන්නේ මේ එහෙම ගානක් ආවොත් ඔයාට මෙහෙම මේ වේදිකාව පහු කරලා යන්න නම් දුම්රියේ දිගට අමතරව වේදිකාවේ දිගත් එකතු වෙනවා මෙයා ගමන් කරන මුළු දුර හොයන්න නම්
මොකද සම්පූර්ණ මේ දුම්රිය ආපස් පිටිපස්සට එනකම් මේක යන්න දෙපේ පහු කරලා යන්න. රයිට්. එතකොට ඒක තමයි පැත්තකට දාන්නකො. ඒක මෙතෙන්ට අවශ්‍ය නැහැ. අවස්ථාවකදී වේදිකාව සම්පූර්ණයෙන් පසු කරන්න කොහොමද තප්පර 12 යන්නේ. දැන් මේ වේදිකාව පහු කරන්න යන්නේ තප්පර 12යි. ඉතින් යන වේගය දෙනවනේ. යන වේගය පැයට කිලෝමීටර් 72යි කියලා දෙනවනම් වේදිකාව පහු කරන්න යන කාලෙත් දෙනවනම් වේගය සමානයි දුර බෙදීම කාලෙනේ. එතකොට ඔයාලට දුර නිකම් හොයාගන්න පුළුවන් නේ. ආයෙ බොරුවට මේවා ගැන හිතන්න ඕනේ නැහැ. මේක නිකන් අර වෙන දෙයක් මම කිව්වේ මේක වැදගත්ම නැහැ මෙතෙන්ට. මේ 100 නිකන් දුන්න එකක් ඕක වැදගත් නැහැ අපිට. වේගය සමානයි දුර බෙදීම කාලේ. එතකොට වේගය තියෙනවා නම් කාලය තියෙනවා නම් ඔයාලට ගමන් කරන දුර හොයාගන්න පුළුවන්. මෙයා ඒ ගානේ කියනවනේ ඒ දුරමයි යන්නේ කියලා කියනවනේ 54ක වේගයකින්. එතකොට ඒ දුරම නම් 54ක වේගයකින් යන්නේ. ඔයාලට එක දුරක් හොයාගත්තාම ඇති. එහෙනම් ඒ දුර හොයාගත්තා නම් එතනින් එහාට ඊළඟ ගානක් හදන්න පුළුවන් ඔයාලට. එහෙනම් මෙතන පැයට කිලෝමීටර 72ක වේගයකින් යන දුර හොයාගන්න වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. වේගය තියෙන්නේ පැයට කිලෝමීටර. ඔයාලට කාලය දීලා තියෙන තප්පර වලින්. පැයට කිලෝමීටර තප්පරයි ඔයාලට සම්බන්ධ කරන්න බෑ. එහෙනම් ඔයා කරන්න ඕන දේ තමයි මේ එකම ඒකකයකට ගේන්න වෙනවා. ඔයාලට ලේසිම දේ තමයි පැයට කිලෝමීටර කියන කෙනාව තප්පරයට මීටර බවට පත් කරගන්න. තප්පරත් එක්ක එන්නේ මීටරනේ. ඒතර ඔයා මේ පැයට කිලෝමීටර කියන කෙනාව තප්පරයට මීටර බවට පත් කරගන්න ඕන. රයිට්. ඊට පස්සේ මෙතන මම ඒකක පරිවර්තනය මෙහෙම පෙන්නන්නම් ඔයාලට. නිකන් ගත්තොත් එහෙම වේගය සමානයි. හොඳට බලා ගන්නකො. දුර බෙදීම කාලයනේ. ඒකක පරිවර්තනය ගත්තොත් එහෙනම් මෙතන පුතේ වේගය පැයට කිලෝමීටර 72යිනේ. එහෙනම් මෙතනදී මේක ඇවිල්ලා තියෙන්නේ පැයට කිලෝමීටර 72යි කියන්නේ එක පැයක් ඇතුළත කිලෝමීටර 72ක් යනවා කියන කතාව. එක පැයකදී කිලෝමීටර 72ක් යනවා. right. එතකොට දුර කිලෝමීටර 72යි කාලය එක පැයයි. ඔකනේ මෙතනදී කියන්නේ. කිලෝමීටර 72ක් යනවා එක පැයකදී. ඕක තමයි මේ පැයට කිලෝමීටර 72යි කියලා කියන්නේ. දැන් මම මේක මිනිත්තුවට මීටර කරන්න නම් තප්පරයට මීටර කරන්න නම් දුරත් මීටර කරන්න ඕන කාලයත් තප්පර කරන්න ඕන. මීටර කරන්න 1000න් ගුණ කරන්න ඕන. එතන පැය තප්පර කරන්න කලින් මිනිත්තු කරගෙන ඉන්න ඕන. එතකොට පැයක් මිනිත්තු ගන්න 60න් ගුණ කරන්න ඕන. දැන් මේක තියෙන මිනිත්තු වලින් තිබිලා බෑ මට තප්පර වලින් ගුණ. එහෙනම් මිනිත්තු තප්පර කරන්න ආයෙත් 60න් ගුණ කරන්න ඕන. ඒ කියන්නේ 3600කින් ගුණ වෙන්න ඕන. 60 වරක් කරේ 3600. දැන් මේක සුළු කරපුවාම එතන බිඳුවට මෙහා කැපුණා මේ බිඳුවට මෙහා කැපුණා. මෙතන 6 වරක් 6 හරියටම 36යිනේ. 36ට 72ව තියෙන 72ට 36ව තියෙන 2යි. දෙවරක් 10 20යි. අන්න උත්තරේ නා 20යි ms ඍණ 1යි කියලා. 20යි ms ඍණ 1යි කියලා යවෙනවා. මම ওই විදිහටම මෙන්න මේ පැයට කිලෝමීටර 54 කියන එකත් හදාගන්න. ඒතර ලේසි. ඒ කියන්නේ එක පැයක් ඇතුළත කිලෝමීටර 54ක් ගියා කියන එකනේ. කිලෝමීටර 54 මීටර කරන්න 1000න් ගුණ කරනවා. මෙයා තප්පර කරන්න 60ව දෙකකින් ගුණ කරනවා. මෙතන බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. මෙතන 6න් බෙදමුකෝ 6 වරක් 1යි. මෙයාට 6 වරක් 9යි තියෙන්නේ. ඊට පස්සේ මෙතන 9 වරක් 10යි 90යි. 90ට 6 වරක් 15යි. ඒතර මේක බෙදලා ඔයාලට 15යි කියලා. 15යි ms ඍණ 1යි. එතකොට මෙතන පැයට කිලෝමීටර 72යි කියන තප්පරයට මීටර නම් 20යි. පැයට කිලෝමීටර 54යි කියන තප්පරයට මීටර නම් 15යි. දැන් ගාන හදන්න පුළුවන් ඔයාට. දැන් ඔයාට මේක හදනකොට ඔයා හොයාගන්න පැය තප්පරයට මීටර 20ක් ඇතුළතදී මේ දුම්රිය කොච්චර වේගකින් කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද? කොච්චර දුරක් ගිහින් තියෙනවද? ඊට පස්සේ ඒ දුරමනේ යන්නේ තප්පරයට මීටර 15කදී. එහෙනම් ගත වෙන කාලය අපිට හොයාගන්න පුළුවන්. right. එහෙනම් මෙතනදී වේගය සමානයි දුර බෙදීම කාලයනේ. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය 20යි. දුර ගත්තොත් එහෙම දුර දන්නේ දැන් දුරනේ අපි හොයන්න යන්නේ දුරට x කියලා දාගන්න. කාලය අපි දන්නවා කාලය තප්පර 12යි. තප්පර 12යි ගත වෙනවා කියලා තියෙන්නේ. ඒතර මෙතන x හොයන්න නම් මේ 12 දෙපැත්තෙන්ම ගුණ කරන්න ඕන. එතකොට මේ පැත්ත මම ගුණ කරනවා 20 ගුණ කරනවා 12න් සමාන x කියලා එනවා. ඊට පස්සේ ඔයාලට x කියන්නේ දුරනේ යන දැන් දුර හොයාගන්න පුළුවන්. ගමන් කරන දුර 20 වරක් 12 කියන්නේ 240යි. ඒකකේ මීටර වලින් එන්නේ. ගමන් කරන දුර මීටර 240යි කියලා එනවා. right. එතකොට ඔය මීටර 240 යන්නේ මෙන්න මේ වේදිකාවත් මම තියරිය චුට්ටක් කියලා දෙන්නම්. වේදිකාව පහු කරලානේ දුම්රිය යන්නේ.
දුම්රිය වේදිකාව පහු කරන සම්පූර්ණ මීටර 240ක් යනවා. ඒ 240 මීටර 100ක් වේදිකාව. ඊටු 140 දුම්රිය වෙනවා. ඒකත් නිකන් මතක තියාගන්න. එහෙනම් දුම්රිය දිග ඇහුවනම් මේ ගානේ දුම්රිය දිග මීටර 140යි. දුම්රිය 140යි මෙයාගේ 100 ඔක්කොම තමයි 240 උනේ. ඒ වැඩේ හරි. දැන් අපි දන්නවා වේදිකාව පහු කරන්න මීටර 240ක දුරක් යන්න ඕන. දැන් වේදිකාව විතරක් පහු කරලා දැන් ඒක හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙයා කියනවා ඒ දුම්රියම 54ක වේගයකින් ඒ කියන්නේ තප්පරයට මීටර නම් 15ක වේගයකින් ආය ගමන් කරනවා නම් අර වේදිකාවම සම්පූර්ණයෙන් පහු කරන්න කොච්චර කාලයක් යනවද? වේදිකාව ඉතින් පහු කරන්න කිලෝමීටර 240ක් යන්න ඕන. දැන් ඔයාගේ වේගය අඩු වුණා නම් අනිවාර්යෙන් ගත වෙන කාලය වැඩි වෙනවා. වේගය අඩු වෙනවා කියන්නේ ගත වෙන කාලය වැඩි වෙනවා. එහෙනම් මේ වේගයට සහ මේ දුරට ගැලපෙන කාලය දැන් හොයාගමු. ගත වෙන කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. දැන් වේගය තප්පරයට මීටර 15යි. දුර දැන් දන්නවා දුර 240යි. ඔයාට ඕන කරන්නේ කාලය. කාලය අපි දන්නේ නැහැ කාලේ තප්පරනේ නිසා s වලින් තියමු. තප්පර කියන්නේ. දැන් s හොයන්න නම් s කෙන් දෙපැත්තම ගුණ වෙනවනේ. මෙහා මෙහෙ ගිහිල්ලා මෙහා මෙහාට ගිහින්. ඔතන දැන් මෙතනදී පුතේ s හොයන්න කරන්න ඕන මේ මෙතනින් අයින් කරන එක s අයින් කරන්නේ දෙපැත්තම s කෙන් ගුණ කරන්න ඕන. දෙපැත්තම s කෙන් ගුණ වුණාම අවසානයේ උතනදී වෙන්නේ s මේ පැත්තට ගිහිල්ලා 15 මෙහෙ එන එක වෙන්නේ. ඒතර ඔයාලට ගත්ත හැකි s සමානයි 240 බෙදීම 15යි කියලා. 240 15න් බෙදුවා නම් හරියටම තප්පර කීයක් ගත වෙනවද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. 15 වරක් එකයි තියෙන්නේ මෙතන 24ට. 24ට තියෙන 15 වරක් එකයි. 15 වරක් එක 15යි. ඉතුරුයි 9ක්. 90ට හරියටම 15 වරක් 6ක් තියෙනවා. එහෙනම් තප්පර 16ක් ගත වෙනවා. එහෙනම් ඔයා ලියන්න ඔයාගෙන් අහන්නේ පසු කිරීමට ගත වන කාලය තප්පර 16. තප්පර 16. right. ඔච්චරයි කරන්න තිබ්බේ. ඒ ගාන ටිකක් හොඳයි. ඉගෙන ගන්න දේවල් ටිකක් තිබ්බ මම අර මේවා ගත්තේ ඔයාලට අර ඒකක පරිවර්තනය චුට්ටක් කියලා දෙන්න ඕන නිසා. කොහොමද අපි මේවා තප්පරයට මීටර වලට පත් කරන්නේ කියන්නේ. ඒක තේරුම් අරගෙන මම මෙතනදී කරේ අර සම්පූර්ණ දුම්රිය ගිය මේ 100 වැදගත් නෑ. ඒක නිකන් දුන්න එක. ඒක නිකන් රවට්ටන්න වගේ දීප එක. ඒක එක අරගෙන ඔට්ටු වෙන ළමයි ඉන්නවා. ඒක කොටින්ම මේකට වැඩක් නෑ. ඔයා හොයාගන්න ඕන දුම්රිය වේදිකාව පහු කරන්න කොච්චර දුරක් ගියාද? ඒ දුර හොයන්න නම් මෙන්න වේගය තියෙනවා, කාලය තියෙනවා, දුර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දුරම යන්නේ. ඒ නිසා ඒ දුරම මෙතෙන්ට ආදේශ කරලා ඔයාට ඊළඟට ගත වෙන කාලය හොයාගන්න පුළුවන්. right. ඔය විදිහට අපි ඔක කතා කරේ. මම අදට ඔතනින් නවත්තන්න. අද ප්‍රශ්න කතා කරා. ප්‍රශ්න 5ක් විතර කතා කරා. අද ඔතනින් නවත්තන්න. ඊළඟ දවසේ අපි ඊටු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. එතකොට ඉක්මනට අපිට මේක කරගන්න පුළුවන්. ඊළඟ දවසේ අපි ඊටු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දාමු. right. නොතේරිච්ච තැනක් තිබ්බොත් මගෙන් අහගන්න ඕන. දැන් අර පන්තිදී වගේ මේක අහන්න බෑ. ඒ නිසා මේ වීඩියෝ එකෙන් පස්සේ මගේ වීඩියෝ එක බලලා ඉවරලා පස්සේ මගෙන් කෝල් එකක් දීලා හරි කමක් නැහැ අහන්න නොතේරිච්ච ප්‍රශ්නයක් තිබ්බොත්. right. අදට උතරින් නවත්තමු. එහෙනම් ඊළඟ සතියේ හම්බෙමු. හරි.